හොඳයි ළමයි හරි. දැන් අපි එතකොට ගිය සතියේ සහ අපි පන්ති අන්තිමට ඔයගලන්ට මතක ඇති අපි පාඩම පටන් ගත්තා 9 වෙනි පාඩමනේ. හරි ප්‍රතිශත පාඩම පටන් ගත්තා. අපි ඉදා පන්ති ක්ලාස් එක නවත්වද්දි කරේ මේකේ වැල් පොලිය කියන කොටස. හරි. ඔයගොල්ලන්ගේ 11 ශ්‍රේණියේ ගණිතයේ තියෙන මේ දෙවන වාරේ තියෙන පළවෙනි පාඩම 9 වෙනි පාඩම. හරි 11 ශ්‍රේණියේ දෙවන වාරයේ අපිට හම්බ වෙන පළවෙනි පාඩම. නැත්නම් ඔයගොල්ලන්ගේ 11 මේ 9 වෙනි පාඩම 11 ශ්‍රේණියේ. ඒකේ අපි පන්ති ක්ලාස් එක නවත්තද්දි වැල් පොලිය කොටස කතා කරානේ. වැල් පොලිය අනුව අපිට කොහොමද පොලිය ගන්නය කරන්න කියලානේ. අර ඊට පස්සේ අපි එදා Zoom ක්ලාස් එක ආරම්භ කරලා කතා කරා මේ කුලී ගිනීම. එවත් හීනවන ශේෂී ක්‍රමයට පොලිය ගන්නය කිරීම. නේ හීනවන ශේෂී ක්‍රමයට පොලිය ගන්නය කිරීම. හොඳයි. එතකොට ළමයි මෙතනදී දැන් ක්ලාස් ටයිම් එක මතක තියාගන්න උදේ 8යි කාල ඉඳන් 10 වෙනකන් අපි සාමාන්‍යයෙන් Zoom ක්ලාස් එකක් අමාරුයි එක දිගට පැය නේ දෙකමාරක් ඉන්න බෑනේ ළමයිට. හරි ඇස් වලට ටිකක් අමාරු වෙනවා. සාමාන්‍ය පැය එකමාරක් වගේ තමයි සාමාන්‍යයෙන් කියන්නේ කරන්න කියලා. නැත්නම් ඔයගොල්ලන් ටිකක් අමාරු වෙනවා එක දිගට ඉද්දිනේ පන්තියක ඉන්නවා වගේ නෙමෙයිනේ. හරි. ස්ක්‍රීන් එකක් දිහා බලන් අමාරු ඉගෙන ගන්න එතකොට ගොඩක් වෙලා. අපි සාමාන්‍යයෙන් ඒකින්ද විනාඩි පැය විනාඩි 45ක් වගේ කරමු. හරි. දැන් ළමයි අපිට මේ පාඩමේ තව පොඩි ගණන් කිහිපයක් හදන්න තියෙනවා. ඊට පස්සේ ඊළඟ පාඩම අද පටන් ගන්න පුළුවන්. කොටස් වෙළඳපොළ පාඩම. හරි. දැන් ඔයගොල්ලන්ට ළමයි ඊට පස්සේ මම කියන්නම් ඒ ටික අන්තිමට මේ ටියුට්ස් ඊළඟ ටියුට්ස් ටික ගන්න වෙනවා ලබන සතියේ වෙද්දී. හරිද? ඒක ටියුට් ගද්දී අපේ ගෙදරට ඇවිල්ලා තමයි ටියුට් ගන්න වෙන්නේ. කිහිල්ලැල්ලේ පන්තියේ ඉඳන් පොඩි දුරක් එන්න ඕනේ. අපේ ගෙදරට ඇවිල්ලා ටියුට් එක ගන්න වෙනවා. හරිද? ඒක මම පොඩ්ඩක් කියන්නම් ක්ලාස් එක අන්තිමට ඉවර කරන්න කලින්. හරි. දැන් අපි ළමයි එමු පාඩමට. ප්‍රතිශත පාඩමේ මේ වෙද්දී අපි කොටස් කිහිපයක් කරලා ඉවරයි. පාඩම දැන් ගොඩක් ඉවරයි. තව පොඩි කොටස් කිහිපයක් විතරයි මේකේ තියෙන්නේ. කොටස් වෙළඳපොළ පාඩමට එන්න කලින්. හරි මම මේකේ එදා අන්තිමට ළමයි නේ අන්තිමට ගානක් හැදුවා නේද? එක ගානයි හැදුවේනේ. හරි. දැන් ගන්නකො ළමයි ටියුට් එක. හැමෝගාම ටියුට් එකක් තියෙනව නේද? ටියුට් එක ගන්න. හරි ඔයගොල්ලන්ගේ 8 9 10 පාඩම් තියෙන ටියුට් එක. පොද අපිට ලබන සතියෙන් පස්සේ ළමයි ඊළඟ ටියුට් එකක් අවශ්‍ය වෙනවා. එතකොට ලබන සතියේ නැත්නම් මේ සතිය ඇතුළත ලබන සතිය වෙද්දී ටියුට් එක ගන්න වෙනවා. හරි. හොඳයි අපි මේකේ ළමයි අන්තිමට ප්‍රශ්නාංක කීයද කරේ? 7 නේද? හරි. දැන් හැමෝම ළමයි එන්න ප්‍රශ්නාංක 8ට. හරි ටියුට් එකේ ප්‍රශ්න අංක 8. හරි පන්ති වෙලාව පොඩක් මතක තියාගන්න දිගටම 8:00මාරනේ මේ 8යි කාලය. අර ගිය සතියේ මම පොඩක් පටන් ගද්දි බරක් වුණා. ඒකයි වුනේ. සමහරවිට අදත් ක්ලාස් එකට 8:00මාරට ළමයි ජොයින් වෙයිද දන්නෙත් නැහැ. කියන්න බෑ සමහර අයට. ඉතින් මතක නැහැනේ කොච්චර කිව්වත්. මැසේජ් එකක් හැමෝටම එව්වා. හරි ගෲප් එකටත් දැම්ම ගෲප් එකට ඊළඟ සතියේ නම් ළමයි මැසේජ් එක හැමෝටම එවන්නේ නැහැ. හරිද? ඊළඟ සතියේ නම් මේ ක්ලාස් එකේ ලින්ක් එක ওই ලින්ක් එකකින්ම තමයි හැමදාම එන්න තියෙන්නේ. හරිද? නැත්නම් අනිවාර්යයෙන්ම මම ගෲප් එකට දානවා මැසේජ් එක. ක්ලාස් ටයිම් එක කොහොමත් මතකයිනේ දැන්. හරිද? ඔච්චර කිව්වා සමහර අයට අමතක වෙනවා ඉතින්. හැම සෙන්සුරාදාම ක්ලාස් එක දැන් ඔය වෙලාවට තමයි Zoom එකෙන් යන්නේ. හරි මම සිකුරාදා රැයට අපේ WhatsApp group දෙකක් තියෙනවා. ඒ group වලට join වෙලා ඉන්න. ඒකට තමයි මම සීලුම කරුණු විස්තර දාන්නේ. හරිද? වෙන වෙනම එවන්න විදියාවක් නැහැ. මොකද ළමයි ප්‍රමාණය වැඩිනේ පන්ති ඔක්කොගෙම ගත්තාම. හරි අපි මම ඊයේ ඉව මැසේජ් එක ඔයගොල්ලන්ට වෙන වෙනම. හරි හොඳයි. ඒක පොඩක් මතක තියාගන්න group එකට join වෙලා ඉන්න. හරි. දැන් ළමයි අපි එමු ප්‍රශ්නාංක එන්න ටියුට් එකේ 8 ප්‍රශ්නාංක 8. හොඳයි. වික්‍රමසිංහ මහතා ගාන කියවන්න. ටියුට් එකක් නැද්ද? ඔව් ඉතින් ටියුට් එකක් නැත්තම් ඒ ගාන බලන්න ඕනේ. අච්චුපතේ සමාලලා තිබ්බ ඒ ගාන මං හිතන්නේ අච්චුපත තියෙනව නේද? හරි. ඔව් අපි එමු ප්‍රශ්නාංක.
නැත්නම් මේ ගාන පොඩ්ඩක් ලියා ගන්නකෝ. ගාන ලියන්න ගමු. හොඳයි ගාන ලියා ගමු. ලියන්න මෙහෙම. වික්‍රමසිංහ මහතා ප්‍රශ්නාංක 8. හරි හැමෝම ලියන්න. වික්‍රමසිංහ මහතා අපි හදන ගාන වැදගත්. වික්‍රමසිංහ මහතා ලියන්න 124ක 124ක ප්‍රශ්න ලියන්න හැමෝම. වාර්ෂික පොලියක් අය කෙරෙන වික්‍රමසිංහ මහතා 124ක වාර්ෂික පොලියක් අය කෙරෙන බැංකුවකින් ව්‍යාපාරික ණයක් ලෙස රුපියල් 30000ක මුදලක් ගෙන ඇත. හරි. එම ණය මුදල සමාන මාසික වාරික 6කින් හරි වාරික 6කින් ගෙවලා ඉවර කරන්න ඕනේ. සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කළ යුතු අතර පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂී ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු මාසික වාරිකය සොයන්න. හරි. දැන් ඔයගොල්ලන්ගේ ළමයි ටියුට් එකේ ප්‍රශ්නාංක 8. හරිද? ප්‍රතිශත සම්බන්ධ ගැටලු කොටසේ හරි ටියුට් එකේ ප්‍රශ්නාංක 8 මම ඔයගොල්ලන් ලියා ගන්න කියෙව්ව ගාන. හරිද? ප්‍රශ්නාංක 8. හරි. හොඳයි අපි දැන් ගිය සතියේ නවත්තපු තැනින් පටන් ගන්න හදන්නේ. හරිද? මේ ප්‍රතිශත පාඩමේ අවසාන කොටස් කිහිපය. අද මේ පාඩම ළමයි ඉවර වෙනවා. අපි බලමු ඊට පස්සේ ඊළඟ පාඩමත් පටන් ගන්න. හරි ප්‍රශ්නාංක 8 මම පොඩ්ඩක් ආයි පාරක් කියවන්නම්. වික්‍රමසිංහ මහතා 124ක වාර්ෂික පොලියක් අය කෙරෙන බැංකුවකින් ව්‍යාපාරික ණයක් ලෙස රුපියල් 30000ක මුදලක් ගෙන ඇත. එම ණය මුදල සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කළ යුතු අතර පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ඔහු විසින් ගෙවිය යුතු මාසික වාරිකයක අගය හොයන්න ඕනේ. හරි. සමාන මාසික වාරික 6කින් තමයි ගෙවන්නේ පොලියත් එක්ක. පොලිය නැතුව නෙමෙයි. හොඳයි. අපි ළමයි පොලිය නැතුව දැන් මෙයා 30000ක් නේ අරන් දෙන්නේ ණය. 30000යි වාර්ෂික පොලිය අනුපාතකයේ 124යි. දැන් මේකේ ඔයගොල්ලන්ට එකක් මතක තියෙන්න ඕනේ අපි වාර්ෂික පොලිය අනුපාතකයේ දුන්නාම මාසික පොලිය අනුපාතකයේ හදා ගන්න ඕනේ. හරි පටන් ගමු. ඉස්සෙල්ලාම මාසික පොලිය අනුපාතකය හොයාගන්න. වාර්ෂික පොලිය අනුපාතකය දුන්නාම මේ ගණන් වල අපි නේද මේ පොලී කිරීම නැත්තම් හීනවන ශේෂී ගණන් වල අනිවාර්යයෙන්ම අපි මාසික පොලී අනුපාතකය තමයි හදා ගන්න ඕනේ. මොකද අපි පොලී ගණනය කරන්නේ මාසින් මාසෙට. අපිට දෙන්නේ වාර්ෂික පොලී අනුපාතකය. ඉස්සෙල්ලාම මාසික පොලී අනුපාතිකය කීයද බලන්න. කීය දෙන්නේ? ලේසි. මාසික පොලී අනුපාතිකය ගද්දී වාර්ෂික පොලී අනුපාතිකය කීයෙන්ද බෙදන්නේ? වාර්ෂික පොලී අනුපාතිකය කීයෙන්ද බෙදන්නේ?
ඈ කීයෙන්ද කොහොම කියන්නේ මේ සතිය කරපුවා වාර්ෂික පොලි අනුපාතිකයක් මාසික පොලි අනුපාතිකයකට හරවගද්දී කීයෙන්ද බෙදන්න ඕනේ මේක ඒක දන්නේ නැතුව ගාන හදන්න බෑනේ කො නේ කාටවත් මතක නැද්ද වාර්ෂික පොලි අනුපාතිකයක් මාසික පොලි අනුපාතිකයකට හරවගද්දී හොඳයි එක්කෙනයි කො අනිත් කට්ටිය හරි රවින්දු අනිත් කට්ටිය කො මේක කීයෙන්ද බෙදන්න ඕනේ ඕකේ ශානි හරි කො අපිට මේ ගණන් වල වාර්ෂික පොලි අනුපාතිකයක් දුන්නාම මේ වාර්ෂික පොලි අනුපාතිකයනේ 124 අවුරුද්දටම 124ක් පොලිය 100කට 24යි එහෙනම් මං අහනවා මාසයකට පොලිය 100ට කීයද අවුරුද්දක් කියන්නේ මාස 12ක් මාස 12කට 100කට පොලිය 24ක් ගන්නවා නම් මාසයකට පොලිය 100කට කීයද 100කට පොලිය ඉතින් ප්‍රතිශතයෙන් කියන්නේ 100කට කොච්චරක්ද කියන එකනේ මොකද කරන්න ඕනේ කො දෙතුන් දෙනාටයි මතකෙ ඉතින් ඔය හරි ගීසතිය නවත්තපු තැන හරි මේව කරා ගීසතිය 12න් බෙදන්න ඕනේ ඉක්මනට හදාගන්න හරි ටියුට් එකේ ප්‍රශ්නාංක 8 ටියුට් එකේ ප්‍රශ්නාංක 8 ඉස්සෙල්ලා දැන් මේකේ තියෙන ළමයි 124ක වාර්ෂික පොලි අනුපාතිකයක් ඕක මාසික පොලි අනුපාතිකයකට හරවද්දි 12න් බෙදන්න ඕනේ කී දෙන්නේ එතකොට 100ට ඕ 2යි ඉක්මන් කරන්න හරි දැන් ළමයි මෙයා රුපියල් 30000ක් නේ අරන් දෙන්නේ මේ හරි මෙයා රුපියල් 30000ක් ණයට අරන් මාස කීයකින්ද ගෙවන්නේ මාස 6ක් ඇතුළත ගෙවලා ඉවර කරන්න ඕනේ නේ ඒ කියන්නේ මාසෙන් මාසෙ ගෙවන්න ඕනේ මාසෙන් මාසෙ මාස 6ක් එයාට තියෙනවා 6 පාරක් ගිහිල්ලා ගෙවන්න ඕනේ අර ගත්ත ණය මුදලයි හරිද පොලියයි දෙකම ගෙවන්න ඕනේ මම දැන් ඕගොල්ලෙන් අහනවා මට ටක් ගාලා හොයලා දෙන්න පළමු මාසයේ පොලිය ටක් ගාලා පළමු මාසයට පොලිය දැන් මට කියන්නකෝ දැන් මම අද ණය මුදල ගත්ත නම් රුපියල් 30000ක් හරිද මාසික පොලි අනුපාතිකයේ 100කට 2යි මාසයකට රුපියල් 100ක් ණයට ගත්ත නම් පොලිය 2යි පළවෙනි මාසය ඉවර වෙද්දී මම කොච්චරක් පොලිය ගෙවන්න ඕනේද මම එතකොට 30000ක් ණයයි නේද 30000ක් ණයයි ඔව් තව මේක තව දෙයක් තියෙනවා ළමයි හරිද පළවෙනි මාසයට පොලිය ගන්න කලින් අපි හොයාගන්න ඕනේ මේ එක මාසයකට අපි ගෙවන්න ඕන ණය කොටස කොච්චරක්ද කියලා නේ දැන් මාස 6ටම 30000ක් කොහොමද ගෙවන්න තියෙනවනේ මම අහනවා මාසකට ගෙවිය යුතු ණය මුදල නැත්නම් ණය කොටස මාසයකට මෙයා කීයක් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේද මාසයකට අනිවාර්යයෙන්ම කීයක් ගෙවන්න ඕනේද දැන් 30000 මාස 6ක් ඇතුළත ගෙවලා ඉවර කරන්න ඕනේ එතකොට ළමයි 30000 ගෙවන්න කොහොමත් මාස 6ක් තියෙනවානේ ඒතර මාසයකට ළමයි අනිවාර්යයෙන්ම කීයක් ගෙවන්න වෙනවද මොකද කරන්න ඕනේ 30000 ඔව් 6න් බෙදන්න කීයද රුපියල් 5000ක් අනිවාර්යයෙන්ම ළමයි ගෙවන්න ඕනේ තේරෙනවද ඔය හැම මාසයකට සැරයක්ම 5000 කොහොමත් ගෙවන්න ඉපේ ඊට අමතරව පොලියකුත් මෙයාට ගෙවන්න වෙනවා හැබැයි පොලිය ළමයි එන්න මොකද වෙන්නේ මාසෙන් මාසේ පොලිය එන්න අඩු වෙනවා ඒකනේ හීන වෙන ශේෂය කියලා කියන්නේ නේ මොකද අපි මුදලක් ගෙවෙනවනේ ටික ටික නේ දැන් පළවෙනි මාසේ ගියාම 5000ක් ගෙවනවා එතකොට ඊළඟ මාසෙට පොලිය හදද්දී නේ 30000න් 5000ක් අයින් කරලා තමයි ඉතුරු 25000ට තමයි පොලිය හැදෙන්නේ මේ ක්‍රමයේදී මතක තියාගන්න දැන් මට පළමු මාසයට පොලිය හොයලා දෙන්න පළමු මාසයට පොලිය පකලියන් පළමු මාසයට පොලිය දැන් පළවෙනි මාසයට ළමයි මෙයා 30000ම ණයයිනේ ඔව් 30000ක්ම ණයයි 30000ට කොච්චරක්ද බලන්න 100කට දෙකක් නම් මාසයකට 30000ට කොච්චරක්ද බලන්න 30000 100ට දෙකෙන් වැඩි කරන්න බිංදු දෙකයි ගැහුණාම 300 දෙකක් රුපියල් කීයද පළවෙනි මාසයට පොලිය රුපියල් 600ක් හැදෙනවා පළවෙනි මාසයට පොලිය රුපියල් 600යි හරිද හරි දැන් ළමයි පළවෙනි මාසෙට මෙයා කෙවන්න ඕනේ 5000කුයි 600කුයි පළවෙනි මාසය තුල 5000ක් සහ පළවෙනි මාසෙ උරුනහමනේ 5000කුයි 600කුයි ගෙවන්න ඕනේ හරි ඊට පස්සේ ළමයි ඊළඟ මාසෙට දැන් දෙවන මාසයට පොලිය මොන පළවෙනි මාසය හරි දැන් දෙවන මාසෙ ඉවර වුණාම මට කියන්න දෙවන මාසයට පොලිය ගණනය කරද්දී ආපහු 30000 වැඩි කිරීම 100ට දෙක නෙමෙයි
ඇයි ඒ? දැන් පළවෙනි මාසය තුල අපි ළමයි අර 5000ක් ගෙවනවනේ. පළවෙනි මාසේ 5000 ගෙවන්න බෑ ණය කොටසෙන්. එතකොට තාමත් ණය කීයද? මේ 30000ම ණය නෑ දැන්. ඒ 5000ක් ගෙවනවනේ පළවෙනි මාසේ. දෙවන මාසයට පොලිය හොයද්දී අර පළවෙනි මාසේ අපි 5000 ගෙවන හින්දා ණය මුදලින් 5000ක් ගෙවන හින්දා ඉතුරු වෙලා තියෙන්නේ එතකොට තව කීයද ණය? 30000න් 5000ක් ගෙවුවානේ පළවෙනි මාසේ. දෙවන මාසයේ තුල එයා ණය වෙලා තින්නේ කොච්චරද? ඈ 25000යි. අන්න 25000ට 100 දෙකක් බලන්න. එතකොට මෙතන බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා 250 දෙකක් රුපියල් ළමයි අන්න දෙවන මාසයට පොලිය රුපියල් 500යි. දෙවන මාසෙත් එයා 5000කුයි ওই 500යි ගෙවන්න ඕනේ. ඔය විදිහට ඕගොල්ලෝ මාස 6ටම ඔය වගේ පොලිය හදන්න පටන් ගන්න. තුන්වන මාසයට, හතරවන මාසයට, පස්වන මාසයට, හයවන මාසයට හදලා පොලිය මාස 6ටම හොයන්න ඉක්මනට. එන්න පොලිය අඩු වෙනවා. මේකේ තියෙන වාසිය ඒකයිනේ. හැම මාසෙම පොලිය 600 ගාන ගෙවන්න ඕනේ නැහැ. හැම මාසෙම එහෙනම් සුළු පොලිය නේ. සුළු පොලියට ගත්තා නම් හැම මාසෙම පොලිය 600 ගාන ගෙවන්න වෙනවා. මාස 6ක් යනකම්. ඉතින් මේකේ තියෙන වාසිය තමයි ළමයි අපි මාසෙන් මාසේ අර ණය මුදලිනුත් කොටසක් ගෙවෙද්දි ඉතුරු වෙලා තියෙන ණය කොටසට තමයි අපි පොලිය හදන්නේ. ඉතුරු වෙලා තියෙන ණය මුදලට තමයි මේකෙදි පොලිය හැදෙන්නේ. ඒකින්ද මාසෙන් මාසේ හැදෙන පොලිය ටික ටික අඩු වෙනවා. මේ ක්‍රමය තමයි ළමයි දැන් ගොඩක් තැන්වල බැංකුවල හැමතැනම ණය දෙද්දි පාවිච්චි කරන ක්‍රමය. ඔයගොල්ලන්ගේ අම්මලා තාත්තලා ණයක් අරන් තිනවා නම් මේ ක්‍රමයට තමයි ණය අරන් තින්නේ. අහලා බලන්නකෝ ඕන්න හීනවන ශේෂී ක්‍රමයට. ඒක ළමයි අපිට වාසීනේ ණය ගත්තාම මොකද අපි ණය මුදලෙන් ටික ටික ගෙවෙනවනේ නේ. හරිද? මාසෙන් මාසේ ගෙවෙද්දී ඉතුරු ණය මුදලට තමයි පොලිය හැදෙන්නේ. හරි. ඔය වගේ පළවෙනි දැන් මාස 6යිනේ මේක. මාස 6න් ඉවර වෙනවනේ. මාස 6ටම හරි එක එක මාසයකට ගෙවන පොලිය හොයන්න ඉක්මනට. මම දැන් දෙකක් හදලා තිනවා මාස දෙකක් දක්වා. ඔය විදිහට තුන්වන මාසයට පොලිය, හතරවන මාසයට පොලිය හොයන්න ටක් ගාලා. හරි උත්තර ගත්ත කට්ටිය දාන්න පිළිවෙලට මැසේජ් එකක් මාස 6 අපි එක එක මාසෙ ගෙවන පොලිය කීයද කියලා. පළවෙනි මාසේ පොලිය 600යි. ඒකේ රටාවක් තියෙන්නේ. දෙවන මාසේ පොලිය 500යි. ඈ? ඔව් තුන්වන මාසේට පොලිය. මම ඔක්කොම හදන්නේ නැහැ බෝඩ් එකේ. හරි පොඩි දේවල්නේ තුන්වන මාසේට පොලිය. තුන්වන මාසේට පොලිය ඔයද්දී දැන් මෙයා ළමයි 5000 දෙකක් ගෙවලා ඉවරයිනේ හොඳයි. හරි කේෂානි ගගන හරි. හරි මට කියන්න එතකොට තුන්වන මාසයට පොලිය හොයද්දී මෙයා දැන් මාස දෙකක් ඉවරයි ගෙවලා. 5000 දෙකක් ගෙවලා තියෙන්නේ. ගිහිල්ලානේ 5000 දෙකක් ගෙව්වා. එතකොට 30000න් දැන් 10000ක් ණයෙන් ගෙවලා ඉවරයි. පොලියක් තව 600යි 500යි ගෙව්වා. තව මෙයා ළමයි දැන් ණය තුන්වන මාසේ තුල ණය වෙලා ඉන්නේ 20000යිනේ. ඒ 30000න් දැන් පළවෙනි මාසේ දෙවෙනි මාසේ 5000 දෙකක් ගෙව්වනේ. තව ණය 20000යි. ඒකට තමයි 100ට දෙකක් බලන්න ඕනේ. එතකොට මෙතන තමයි රුපියල් 400ක් එන්නේ පොලිය. හතරවන මාසෙට පොලිය රුපියල් කීයද? 300යි. පස්වන මාසයට පොලිය රුපියල් 200යි. හයවන මාසයට පොලිය රුපියල් 100යි. ටක් ගාලා හදලා ගන්න. හරි. මේකේ ළමයි එතකොට ඔයගොල්ලන්ට පේනවා එක එක මාසයට ගෙවන්න ඕන පොලිය ටික ටික අඩු වෙනවා. හීනවන ශේෂී ක්‍රමය කියන්නේ ඒකයි. ඉතිරිවන ශේෂයට තමයි පොලිය ඉතිරිවන ණය මුදලට තමයි පොලිය හදන්නේ. මේකේ තියෙන වාසිය ඒකයි ඈ. සුළු පොලිය කියලා ගත්තොත් දැන් සමහර ණය සුළු පොලියටත් දෙනවා. සුළු පොලියට දුන්නොත් ළමයි හැම මාසෙම 600 ගෙවන්න ඕනේ. ණයක ඉවර වෙනකම්ම හැම මාසෙම 600 ගෙවන්න ඕනේ. සුළු පොලියට දුන්නා නම් ණය හීනවන ශේෂී ක්‍රමයට දුන්නොත් මෙහෙම තමයි පොලිය හොයන්නේ. පොලිය හැදින්නේ ඔහොමයි ගන්නේ කරන්නේ. තේරෙනවද? ඔව්. සුළු පොලිය කිව්වා නම් එහෙම ටිකක් පොලිය වැඩි යන ප්‍රමාණෙනේ. ඒ හැම මාසෙම 600 ගෙවන්න එපා මාස 6ෙම. 600 ගත්තොත් කීයද? මාස 6ට 3600ක් පොලිය. දැන් මේකේ බලන්න පොලිය කීයද එන්නේ කියලා මාස 6ටම 600යි 500යි 1100යි 1100යි 400යි 1500යි 1500යි 300යි 1800යි 200යි 2000යි 100යි 2100යි මාස 6ටම මුළු පොලියනේ. හරි නේද? තේරෙනවද හැමෝටම? මාස 6ටම මුළු පොලිය කීයද? ඔව් 2100යි. හරි. දැන් ඕගොල්ලෝ මාස 6ටම මුළු පොලිය.
දැන් මාස 6ටම මුළු පොලිය ගන්න ඉක්මනට. මාස 6ටම කියන්නේ මුළු පොලිය. මුළු පොලිය මේක එකතු කරන්න. හරි. මුළු පොලිය කී දෙන්නේ? 600යි 500යි 400යි 300යි 200යි 100යි කී දෙන්නේ රුපියල් 2100ද බලන්න. රුපියල් 2100යි. හරි. 2100යි. ඒක තේරුණාද? එතකොට මෙහා 30000කුයි 30000කුයි 2100කුයි තමයි ගෙවන්න ඕනේ. හරි. දැන් ළමයි ඕක අපි සාමාන්‍ය මෙහෙමයි කරන්නේ. දැන් මම ගිය සතිත් කිව්වනේ නේ. දැන් සාමාන්‍ය ඒතකොට ළමයි මේකෙදි දැන් පළවෙනි මාසේ ණයෙන් 5000කුයි පොලිය 600කුයි ගිහිල්ලා ගෙවන්න ඕනේ නේ. පළවෙනි මාසේ 5600ක් ගිහිල්ලා ගෙවන්න එපේ. ඒක තේරෙනවනේ. ඔව්. ඊළඟ මාසේ දෙවන මාසේ 5000කුයි 500කුයි 5500ක් ගෙවන්න ඕනේ. ඒකත් තේරෙනවනේ. තුන්වන මාසේ ගිහිල්ලා 5000කුයි පොලිය 400කුයි ගෙවන්න ඕනේ. හතරවන මාසේ ගිහිල්ලා අපි මේ ණය ගත්ත එක්කෙනා ණය ගත්ත තැනට බැංකුවට ගිහිල්ලා ගෙවන්න බෑනේ. හරිද? හතරවන මාසෙදී එයා 5000කුයි පොලිය 300කුයි ගෙවන්න ඕනේ. පස්වන මාසෙදී 5000කුයි පොලිය 200යි ගෙවන්න ඕනේ. තේරෙනවනේ? හයවන මාසේ අන්තිම මාසේ 5000කුයි 100කුයි ගෙවන්න ඕනේ. 5100ක් ගෙවන්න ඕනේ. දැන් ඔහොම ගෙවුවාම හරි. හැබැයි ළමයි අපි ඔතනදී මෙහෙම දෙයක් කරගන්නවා. කොහොම තමයි හැදෙන්නේ. අපි ඉතින් ඕක දැන් අර හැම මාසෙම දැන් ටික ටික අඩු වෙනවනේ පොලිය නේ. බෝඩ් එක ක්ලියර් නැද්ද? බෝඩ් එක පේන්නේ නැද්ද? ළමයි බෝඩ් එක බලන්න පේනවද කියලා හරියට? අනිත් අයට බෝඩ් එක පේනවද? පැහැදිලිද නැද්ද? පේනවනේ. ඒ කියන්නේ මොකක් හරි පුතා සිග්නල් ඩ්‍රොප් වුණොත් එහෙම වෙන්නේ නැහැ. හරිද? සිග්නල් ටිකක් නේද? හරි කනෙක්ෂන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ටිකක් අඩු වුණොත් එක වෙලාවකට ඔයගොල්ලන්ට පොඩක් බොඳ වෙනවා සද්ද නැතුව යන්නත් පුළුවන් ඈ. හරි. හොඳයි. සාමාන්‍ය දෙයක් මේක. දැන් ළමයි මේකෙදී අපිට මෙහෙම කරන්න පුළුවන්. ආගන්නකො. දැන් ඔය සාමාන්‍ය මේක තමයි කැඩි යන්නේ නම් සිග්නල් අවුලක් ඔය හරිය බලන්න. ටික වෙලාවක් ඇද්දි හරියයි ඈ. හරි. එතකොට හරිද මේ අනිත් අයට ගැටලුවක් නැහැ නේද? මං කියන එක පැහැදිලිව ඇහෙනව නේද? කැඩිද යන්නේ නැත්නම් පැහැදිලිව ඇහෙනවද? ඇහෙනවනේ පැහැදිලිව? ඔව් හරි. ඔව් මෙතන ළමයි ගැටලුවක් නැහැ. මෙහාට සිග්නල් නම් තියෙනවා හොඳට. හරි මොකක් හරි වෙන්නේ නැති ඈ. හරි චුට්ටක් බලන්න. හරි ගැටලුවක් ආවොත් රෙකෝඩින් එකත් ඉල්ලගෙන බලන්න. හරි. දැන් ළමයි මේකෙදී දැන් මේක තමයි සාමාන්‍ය විදිය. ඔව් හරි පැහැදිලිව ඇහෙනවා. හොඳයි. මේක තමයි සාමාන්‍ය ළමයි මතක තියාගන්න මේ කුලී කිනීමේ ක්‍රමයට නැත්නම් හීනවන ශේෂී ක්‍රමයට හරිද ණයක් ගත්තොත් නැත්නම් අපි මොකක් හරි භාණ්ඩයක් ගත්තොත් නේද ඒ ණය වෙලා තියෙන මුදලට පොලිය ගන්නේ කරන විදිය මට කියන්නේ මේක තේරෙනවද හැමෝටම පොඩි දෙයක් තියෙන අමාරු නෑ පොඩ්ඩක්වත් මේකෙන් රචනා ගානක් එනවා ඉතින් ලකුණු 10 ප්‍රශ්නයක් එනවා ඈ O level විභාගෙට කෙලින්ම O level පේපර් එකේ ලකුණු 10 ගානක් එනවා හරිද මට කියන්නේ ඒක හැමෝටම තේරෙනවා මම ගිය සතියේත් මේකේ ගානක් හැදුවා දැන් ඔන්න අදත් ගානක් හැදුවා. හරි දැන් මෙතන රුපියල් 30000ක ණයක් හීනවල ශේෂී ක්‍රමයට වාර්ෂික 124ක පොලි අනුපාතිකයක් යටතේ මාසික වාරික 6කින්. ඔතන ළමයි වැදගත් සමාන මාසික වාරික 6කින්ලු ගෙවනවා කියන්නේ. නේ? සමාන මාසික වාරික 6කින් ගෙවීමේ පොරොන්දුව පිට තමයි මෙයා මේ ණය මුදල අරන් තින්නේ. එතකොට ළමයි අපි මාසෙන් මාසේ කොහොමත් 30000 6ට බෙදන්න බෑ මාස 6න් ගෙවද්දි
හැම මාසෙම ළමයි එතකොට 5000ක් ගෙවන්නම ඕනේ. ඒක තේරෙන්න ඕනේ නේ. 30000 6ට බෙදුවාම 5000ක් එනවා නම් හැම මාසෙම ගිහිල්ලා මාසෙන් මාසේ 5000 ගානේ ගෙවන්න ඕනේ. එතකොට මාස 6 යද්දී අර 30000 ගෙවෙනවා. ඊට අමතරව මාසෙන් මාසේ මෙන්න මේ හැදෙන පොලිය නේ 600යි 500යි ඔහොම මේ පොලියත් ගෙවන්න ඕනේ. හැබැයි ළමයි මෙතන පොඩ්ඩක් අර ගෙවන කෙනාට චුට්ටක් පැටලෙන්න පුළුවන්. මොකද දැන් පළවෙනි මාසේ එක්ක ලියලා දෙන්න ඕනේ නේ. පළවෙනි මාසේ ඔයා 5000 දැන් මුදලාලියෝ ගාන හදනවනේ. ණයට ගත්තාම බැංකුවකින් හරි යා විස්තරේ දෙනවනේ නේද? මෙහෙමයි පොලිය හැදෙන්නේ මේ මාසෙට මෙච්චරක් පොලිය කියලා දෙනවනේ. අර බැංකුව පොතේ හරි ණය පොතේ හරි යා දානවා. හරි මේ මාසෙ මෙච්චරක් ගෙවන්න ඕනේ මේ මාසෙ මෙච්චරක් ගෙවන්න ඕනේ. ඒක හැබැයි ළමයි අපිට පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. නේ දැන් පළවෙනි මාසේ 5600ක් ගෙවන්න ඕනේ. ඊළඟ මාසේ 5500යි. නේද? අර එකම අගයක් නෙමෙයිනේ ගෙවෙන්නේ එතකොට. මෙහෙම තමයි පොලිය හැදෙන්නේ. ඒක හරි. තුන්වන මාසේ 5400යි ගෙවන්න ඕනේ. 5000යි පොලිය 400යි. ඊළඟ මාසේ ආයි 5000යි පොලිය 300යි. ඕක ළමයි අපිට පැටලෙන්න පුළුවන්. ඒකින්ද එයා මෙහෙම වැඩක් අපිට කරලා දෙනවා. අපිට කියනවා මෙහෙම දැන් මෙහෙම තමයි පොලිය හැදෙන්නේ. මේ හැදෙන පොලිය කොහොම හරි ළමයි මාස 6න් ගෙවුවාම හරිනේ නේ. මාස 6ක් ඇතුළත ගෙවන්න ඕනේ. සාහර ණය මුදලක් ගෙවන්න ඕනේ. එතකොට එයා අපිට කියනවා ළමයි ඔයා දැන් මේ ගත්ත 30000යි මාස 6ටම පොලිය කීයද? 2100යි නේ. ගත්ත 30000යි 2100යි නේ ගෙවන්න ඕනේ කොහොම හරි. ඒක තේරෙනවද? මාස 6ක් ඇතුළත ගත්ත 30000යි 2100ක මුළු පොලියයි නේ ගෙවන්න ඕනේ. එයා ඊට පස්සේ මෙහෙම කරනවා මේ දෙක එකතු කරලා බෙදනවා 6න්. මේ දෙක එකතු කරලා 6න් බෙදුවහම මොකක්ද දෙන්නේ? අන්න ඒකට අපි කියනවා ළමයි සමාන මාසික වාරිකයක අගය. මේ සමාන මාසික නැත්නම් සමාන කියලා කියන්න ඕනෙත් නෑ. ඒක සමානව තමයි එන්නේ. සමාන මාසික වාරිකයක අගය. වාරිකයක අගය. පැහැදිලිද? සමාන මාසික වාරිකයක අගය. අපි දැන් සමානව ගෙවනවා කියලා කියන්නේ නේ. මාසෙන් මාසෙ ගිහිල්ලා සමාන වාරික වශයෙන් ගෙවනවා කියලා කියන්නේ. එහෙමයි අපිට කියන්නේ. එතකොට අපි ගත්ත 30000යි මාස 6ටම පොලිය මුළු පොලිය 2100යි. එකතු කරා කීයද එන්නේ? 32100යි. බෙදනවා ඕක ළමයි මාස 6න් ගෙවන්නේ 6. තගාලා මේක ලියලා මට මේකේ අගය හොයලා දෙන්න. මාසික වාරිකයක අගය ඉක්මන් කරන්න. තිස් දෙදාස් එකසිය බෙදන්න 6න්. එතකොට 6න් බෙදුවොත් ළමයි 32100 දීර්ඝ විදිහට දාලා බෙදන්න 6න්. 32කට 6 වරක් 5යි 6 වරක් 5 30යි දෙකක් ඉතුරුයි. එක ගන්න 5 වලට 21කට 6 වරක් 3යි 6 වරක් 3 18යි. 18යි එතකොට මෙතන කීයද? 21න් 18ක් අඩු කරාම 3ක් ඉතුරුයි. 3ක් නේ? 3ක් ඉතුරුයි. ඒ කියන්නේ ආයෙ බිඳුවක් ගන්න 15ට 30ට 6 වරක් 5යි 6 වරක් 5 30යි බිඳුවක් ඉතුරුයි. ආයෙ බිඳුවක් ගන්න එක බිඳුවයි නේ. ඔව්. මට කියන්න 5350 දෙන්නේ රුපියල්. රුපියල් 5350ද? ඔව් 5350යි. දැන් මට කියන්නකෝ එයා අපිට දැන් අපි ණය ගත්තේ බැංකුවෙන් හරිනේ. නැත්නම් කඩේකින් භාණ්ඩයක් ගත්තා නම් නේ. හරි විදුලි උපකරණයක්, ටීවී එකක්, වොෂින් මැෂින් එකක්. අපිට කියනවා එයා මෙහෙම හදනවා. මෙහෙම තමයි හදන්නේ. හදලා අපිට කියනවා ළමයි මේ මාසේ ගානේ ඇවිල්ලා 5350 ගෙවන්න කියලා. හැම මාසෙම 5350 ගෙවුවත් හරි නේද? හැම මාසෙම මාස 6ක් යනකම්ම 5350 ඒවා 6ක් ගෙවුවත් හරි නේද? 5350 ඒවා 6ක්. 5350 ඒවා 6ක් කියන්නේ කීයද? 5350 ගානේ මාස 6ෙම 5350 5350 ගෙවනවා. එතකොට කීය ගෙවෙනවද? අර ගත්ත 30000ක් ගෙවෙනවා මේ පොලිය 2100ක් ගෙවෙනවා. එහෙම දුන්නාම අපිට පොඩ්ඩක් ඒක පහසුයි ළමයි. පැටලෙන්නේ නැහැ නේ. එයා අපිට ගාණක් කියනවා හැම මාසෙම 5350 ගානේ ගෙවන්න කියලා. තේරෙනවද? තමයි පළවෙනි මාසේ ගියා 5350 ගෙවුවා. දෙවන මාසෙත් ගියා 5350ක් ගෙවුවා. ඔය විදිහට මාස 6ෙම 5350 ඒවා 6ක් ගෙවුවා කියන්නේ වැඩේ හරි. නේ? එතකොට 30000ක් ගෙවුණා මේ පොලිය 2100ක් ගෙවෙනවා. ඔය ඉතින් අපිට ළමයි ගානේ මෙන්න මේක තමයි හොයන්න කියන්නේ. මාසික වාරිකයක අගය. තේරුණාද? හැබැයි ළමයි අපි විභාගෙදී ඔය ගාන ඔහොම නෙමෙයි හදන්නේ. දැන් මාර වැඩේ. විභාගෙදී මේ ගාන මෙහිම හදන්නේ නැහැ. මේක හදන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා. මීට වඩා කෙටි ක්‍රමයක් තියෙනවා එතකොට. තේරුණාද? ඔව්.
දැන් මෙහෙම මං කියන්නේ දැන් මෙතන ඕගොල්ලන්ට ළමයි අර මාසෙ දැන් හිතන්නකො මෙතන මාස 6ක් තිබ්බ හින්දා අවුලක් නැහැ නේ. මාස 6ක් හින්දා මාස 6ට පොලිය හෙව්වේ හැකි ටට්ටක් ගාලා. දැන් සමහර ගණන් වල ළමයි මාස 12, මාස 18, අවුරුදු 2, මාස 24යි. අවුරුදු 5ක් ආවොත් කීයද? මාස 60ක් යනවා. එතකොට කොහොමද මාසෙන් මාසෙට ඔහොම පොලිය නේද 60ක් හදන්න බෑ ඔයගොල්ලෝ. එතකොට ඒකට වෙලා යනවා වැඩි නේද ගාන හදන්න. දැන් මෙතන මාස 6ක් හින්දා අපිට අර පේලි 6යි ලියන්න ඕනුනේ නේ. පළමු මාසෙට පොලිය, දෙවන මාසෙට පොලිය හෙව්වනේ. තේරෙනවනේ. හරි එතකොට පේලි 6න් අපිට ඉවරයි. හැබැයි දැන් මාස 12ක් කියලා දුන්නොත් අපි මාස 12ටම පොලිය හොයන්න ඕනේ. ඒක ලේසිද අමාරුද? මාස 18ක් කියලා දුන්නොත් නේ මාස 18ටම පොලිය ඔහම හොය හොය යන්න ඕනේ. වෙලා යනවද නැද්ද? ලේසි අමාරු නෑ. වෙලා යනවා කියලා තේරෙනවද ගාන හදද්දී? ඒක තේරෙනවද? සමහර ගණන් ළමයි අවුරුදු 5ක් කියලා දෙනවා. අවුරුදු 5ක් දුන්නොත් මොකද වෙන්නේ? හරිද? සමහර ඔය ලොකු ණයනේ. දැන් ඔය නිවාස ණය එහෙම දෙනවනේ. ඔයගොල්ලෝ දන්නවා නිවාස ණය දෙනවා හීනවන ශේෂයට දෙන්නේ. ලක්ෂ 10 එහෙම දෙනවා. හරිද? ලක්ෂ 10, ලක්ෂ 20, ලක්ෂ 5 සමහරවිට අරුණුත් ඇති කියොත් අම්මලා තාත්තලා නිවාස ණය දෙනවා. එතකොට ළමයි අවුරුදු 5කට දෙන්නේ. අවුරුදු 10කට දෙන්නේ. හරි එහෙම වුණොත් ළමයි අපිට ඕක හදන්න ගියොත් හෙන වෙලා යනවා. මං කියන එක තේරෙනවද? ඒක නිසා ළමයි මෙවැනි ගණන් අපිට හදන්න පුළුවන් කෙටි ක්‍රමයක් තියෙනවා. ටක් ගාලා විනාඩි 5න් ගාන හැදුවේ හැකි කොච්චර ලොකු ගානක් වුණත්. ඒ කියන්නේ මාස 10 15 නේ මාස 25 මාස 35 මාස 40 50 60 නේ කොච්චර ලොකු ගානක් වුණත් තටස් ගාලා හැදුවේ හැකි කෙටි ක්‍රමයක් තියෙනවා. අපි අන්නේ කෙටි ක්‍රමයේ දාලා තමයි දැන් ගණන් හදන්නේ. ඒ ක්‍රමයේ තමයි විභාගෙදිත් හදන්නේ. හරිද? හොඳයි මේක තමයි මේ සාමාන්‍ය විදිය. අපි දැන් මෙහෙම හදන්න ගියොත් ළමයි වෙලා යනවා සමහර ගණන් වල. මොකද දැන් මේක නම් වෙලා ගියේ නෑ. මාස 6යිනේ. මාස 6යින් ගෙවන්න තිබ්බේ. දැන් සමහර අපිට එන ගණන් වල ළමයි මාස 12 මාස 18 නේ. මං ගිය සතියේ හැදුවනේ මාස 12 ගානක්. මාස 12 හරි 10 හරි ගානක් හැදුවනේ. ඔව්. ඒකේ පීවර වැඩි දැක්කනේ. මාස 18ක් ආවොත් නේ පේලි 18ක් ලියලා හදන්න වෙනවා. හරි පුතාලේ කියන එක තේරෙනවද? ඔව්. දැන් ළමයි මෙමනි ගැටලු අපි මේ පහත ක්‍රමේ භාවිතා කරලා හදනවා. ලියන්න. ඉහත ගැටලුව ලියන්න මෙහෙම යටින් ඉහත ගැටලුව පහත දැක්වෙන කෙටි ක්‍රමයේ භාවිතා කර සෑදිය හැක. දැන් හොඳට අහගන්න. හරි. දැන් මම මේ ගානම හරිද? මම මෙන්න මේ දෙන ක්‍රමය තමයි අපි ඔලුවට දාගන්න ඕනේ. මොකද මේ මම දැන් කියන්න යන ක්‍රමේ තමයි අපි දිගටම ගණන් හදන්න පාවිච්චි කරන ක්‍රමය. හරි ඕලෙවල් විභාගෙදිත් මේ ක්‍රමෙන් තමයි දැන් හදන්න ඕනේ. මම ක්‍රමය කියලා දෙන්නම්. හරි. අපි ආයි ගාන හදාගෙන යමු. මම ඔන්න අලුත් ක්‍රමයක් කියලා දෙනවා. මේ ගාන හදන්න පුළුවන්. උත්තරේ ළමයි කීය දෙන්න ඕනේ? 5350 එන්න ඕනේ. හරි. උත්තරය අපි දැන් දන්නවනේ බලමු. 5350 තමයි මාසික වාරිකයක අගය. හරි. අපි එමු ගානට. ගානේ මොකක්ද තිබ්බේ? ගානේ තිබ්බේ 124ක වාර්ෂික පොලී අනුපාතිකයක් යටතේ රුපියල් 30000ක් ණයට ගත්ත පුද්ගලයෙක් මාස 6ක් තුල සමාන වාරික වශයෙන් පොලියත් එක්ක ගෙවන්න ඕනේ. පොලිය ගණනය කරන්නේ හීනවන ශේෂී ක්‍රමයට. නැත්නම් කුලී කිරීමේ ක්‍රමයට. හරි. දැන් මේ වගේ ගැටලුවක් දුන්නාම ළමයි අපි ඉස්සෙල්ලාම කොහොමත් මේක හොයාගන්න වෙනවා. හරි පටන් ගමු. හරි පළවෙනි පියවර මාසික පොලී අනුපාතිකය ගන්න ඉක්මනටයි. අපි පියවරෙන් පියවර ලියා ගමු. මේ ක්‍රමය තමයි අපි ඔලුවට දාගන්න ඕනේ ගාන හදන විදිය. මාසික පොලී අනුපාතිකය ගන්න. එක්පන් කරන්න. අපෝ ලියන්න. මාසික පොලී අනුපාතිකය. මේ පියවර ටික ළමයි මතක තියාගන්න වෙනවා. නැත්නම් ඉතින් ගාන හදන්න බෑ. හරි. ඉවරද? ඉක්මනට කරමු මාත් එක්කම. මාසික පොලී අනුපාතිකය. මේ පියවර ටික හරියට මතක තියාගන්න ඕනේ. ගණන් හදද්දි මතක හිටිනවා. මාසික පොලී අනුපාතිකය කොහොමද හොයාගන්න ඉපේ? නේ? හොඳට බලන්න ගානේ දෙන්නේ වාර්ෂික පොලී අනුපාතිකයනේ. වාර්ෂික පොලී අනුපාතිකය දුන්නොත් අපි ඒක 12න් බෙදලා ගන්න ඕනේ මාසික පොලී අනුපාතිකය. ගානක මාසික පොලී අනුපාතිකයම දුන්නොත් ආයෙ 12න් බෙදන්නේ නැහැ. හරි එහෙම කලාතුරකින් ගණන් වල එහෙමත් දෙනවා. එහෙම දුන්නාම සමහර ළමයි ඒත් ඒක 12න් බෙදනවා. හරි මාසික පොලී අනුපාතිකය දුන්නොත් 12න් බෙදන්නේ නැහැ.
හරිද? ගොඩක් ගණන් වල ළමයි අපිට දෙන්නේ වාර්ෂික පොලිය අනුපාතිකය. ඒක අපි මාසික පොලිය අනුපාතිකයක් කරගන්න ඕනේ නැත්නම් මේ ගාන හදන්න බෑනේ. මාසෙන් මාසෙටනේ පොලිය ගන්නේ කරන්නේ. අවුරුද්දෙන් අවුරුද්දට නෙමෙයිනේ. ඒකෙන්ද අපි වාර්ෂික පොලිය අනුපාතිකය දුන්නොත් මාසික පොලිය අනුපාතිකය කරගන්න 12න් බෙදන්න. කෙලින්ම මාසික පොලිය අනුපාතිකයම දුන්නොත් ඒකම ගන්න. ආයි 12න් බෙදන්නේ නැහැ එතකොට හරි. ඊට පස්සේ ළමයි දැන් අපිට කියනවානේ මේ ණය මුදල මෙන්න මෙච්චර මාස ගානකින් ගෙවන්න කියලා. අපි ඊට පස්සේ හොයාගන්න ඕනේ මාසකට ණය මුදල. මාසක ණය මුදල. කියන අපි මාසකට කීයක් ණයෙන් ගෙවන්න ඕනේද? නේ? මාසකදී ගෙවිය යුතු ණය කොටස. මාසකට ලියන්න ඊළඟ එක. මාසක අපි මේ කල්ලු කියවනේ මාසකට ගෙවිය යුතු නැත්නම් මාසක ණය මුදල. මාසකට ගෙවිය යුතු ණය මුදල. ණය පොලිය නැතුව මාසකට ගෙවන්න ඕන ණය මුදල. දැන් 30000 ණය ඔක්කොම ඒක මාස 6ක් ඇතුළත ගෙවනවා කියන්නේ මාසකට කීයක් ගෙවන්න ඕනේද? 30000 බෙදන්න 6යි. ඒකත් මේකේ හොයාගන්න වෙනවා. රුපියල් කීයද 5000යි නේ අපිට ආවේ කලින්. ඔව්. මාසයකට අනිවාර්යයෙන්ම 5000 ගාණ ගෙවන්න ඕනේ. ඒකත් අපි දන්නවා. මාසයකට මුළු ණයෙන් කොච්චරක් ගෙවන්න ඕනේද? හැම මාසෙම අනිවාර්යෙන් 5000 ගෙවන්න වෙනවා එතකොට නේ. මේ මුළු ණය මුදල අපි මාස ගාණෙන් බෙදන්න ඕනේ. මාස 6 දම් මාස 6න් මාස 12ක් නම් 12න් මාස 24ක් නම් 24න් අවුරුදු 5ක් කිව්වොත් මාස 60යිනේ. 12 5 60යිනේ. 60න් බෙදන්න ඕනේ එතකොට. ඒ මාස ගාණෙන් බෙදලා මාසකට ගෙවන්න ඕන ණය කොටස හොයාගන්න ඕනේ ණය මුදල. ඒක හරි. ඊට පස්සේ ළමයි දැන් අපිට මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා මේ ගාන කෙටියෙන් හදන්න. මම කියන්නේ කෙටි ක්‍රමයක් නෙමේක. හරි මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා ළමයි. මෙන්න මේක සම්බන්ධය වැදගත් ඈ. හරිද? අපි ඉස්සෙල්ලා මේ සම්බන්ධය ලියාගමු. මේකේදී ළමයි අපිට ඕන වෙනවා මෙන්න මේ දෙක. එකක් තමයි රතු පෑනින් ලියන්න කොට බලා ගන්න ඉස්සෙල්ලා මේ මාස ඒකක ගාන කියලා එකක් හොයාගන්න වෙනවා. මේ ක්‍රමයට මේ ගාන හදද්දි මෙන්න මේ දෙක වැදගත්. මම කියලා දෙන්නම් මාස ඒකක ගාන. හොඳට බලා ගන්න. මාස ඒකක ගණන. හරිද? මාස ඒකක ගාන හොයන්නේ මෙහිමයි. දැන් මේ ක්‍රමයට ගාන හදද්දි මේක හොයාගන්න වෙනවා. මාස ඒකක ගාන. මාස ඒකක ගාන හොයන්නේ ළමයි. දැන් අපිට මේ ගාන දෙනවනේ මාස කීයකින්ද ගෙවන්නේ කියලා. නේ? වාරික ගාන නේ නැත්නම් මාස ගාන. මාස ගණන. මාස 6ක්ද 12ක්ද 18ක්ද 24ක්ද 30ක්ද 60ක්ද නේ මාස ගණන බෙදන්න ඕනේ දෙකෙන්. ඒක වැඩි කරන්න ඕනේ ළමයි මාස ගානට එකක් එකතු කරලා. මෙන්න මේක තමයි මාස ඒකක ගාන හොයන සම්බන්ධය. රතු මැණිය ලියලා කොටු කරගන්න. මාස ඒකක ගණන. මේක ඕනේ මේ ක්‍රමයට ගාන හදද්දී මාස ඒකක ගණන. මේ සම්බන්ධයේ රතු පෑනකින් ලියලා කොටු කරගන්න. මාස ඒකක ගණන හොයද්දී මාස ගාන නැත්නම් වාරික ගාන දෙකෙන් බෙදලා අනිවාර්යයෙන්ම වැඩි කරන්න ඕනේ මාස ගානට එකක් එකතු කරාම එන අගයෙන්. මම දැන් මෙතන මේක අගේ ගත්තොත් බලන්න කී දෙන්නේ කියලා. මේකේ නම් මාස ගාන 6යිනේ. 6 දෙකෙන් බෙදලා ಗುಣ කරන්න ඕනේ 6ට එකක් එකතු කරාම එන අගයෙන්. කීයද එතකොට? 6 දෙකෙන් බෙදුවාම 3යි. ಗುಣ කරන්න 6ට එකක් එකතු කරාම 7යි. කීය දෙන්නේ? 21යි. 7 3. හරි. ඔන්න ඕක ළමයි පොඩ්ඩක් මතක තියාගන්න වෙනවා මාස ඒකක ගාන හොයන විදිය. මාස ඒකක ගාන. මේක අපි ළමයි මෙන්න මෙහෙමත් ලියනවා. දැන් මාස ගාන n කියලා ගත්තාම මොකක්ද දෙන්නේ? n බෙදීම දෙක වතාවක් n ධන 1. මේක මෙහෙම ලිව්වේ හැකි නෙමෙයි. මාස ගාන n නම් වාරික ගාන. හරි n බෙදීම දෙක වතාවක් කියන්නේ ගුණ කිරීම මෙතන දාන්න අවශ්‍ය නැහැ. n ධන 1. ඔන්න ඔක තමයි සම්බන්ධය. n බෙදීම දෙක වතාවක් n ධන 1. මාස ඒකක ගාන හොයන සම්බන්ධය. n බෙදීම දෙක වැඩි කරන්න ඕනේ. මෙතන වරහන ඉස්සරහා වැඩි කිරීම තියෙන්නේ n ධන 1. n කියන්නේ ළමයි අපිට මේ ගාන දෙනවනේ මාස 12ක්ද මාස 18කින්ද මේක ගෙවන්න ඕනේ. අන්න ඒක තමයි nට දාන්නේ. 18ද 6ද 12ද 24ද 30ද 35ද නේ. මේක නම් මාස 6යිනේ වාරික. 6කින් ගෙවන්න ඕනේ නම් 6යි. 6 බෙදීම 2 මෙතන අනිවාර්යයෙන්ම 2 එනවා. ගුණ කිරීම මෙතන n 6යි එකතු කිරීම 1යි. ඒ කියන්නේ 6 බෙදීම
2 3යි ගුණ කිරීම 6යි 1යි 7යි කීය දෙන්නේ? 21යි නේ. එහෙනම් ළමයි මේකේ මාස ඒකක ගන්න කීයද? 21යි. මාස ඒකක ගන්න 21යි. මේ ගානේ මාස ඒකක ගාන 21යි. හැම එකෙම 21 නෙමෙයි එන්නේ ගානින් ගාන වෙනස් වෙනවා නේ. කියන්නේ මාස ගාන වෙනස් වුනහම මෙතන මාස ඒකක ගාන වෙනස් වෙනවා. මාස ගානයි මේක මාස ඒකක ගාන. මාස ඒකක ගන්න මම මේ හිව්වේ. 21ක් එනවා මාස ඒකක ගන්න. ඒකත් හරි. හරි. එහෙනම් මේ ගානක් දුන්නාම මාස ඒකක ගාන හොයාගන්නේ කොහොමද? මාස ගාන දෙකෙන් බෙදලා ඒක ගුණ කරන්න ඕනේ මාස ගානට එකක් එකතු කරාම එන අගයෙන්. මතකයිද ක්‍රමේ? නැත්නම් වාරික ගාන දෙකෙන් බෙදලා ඒ අගේ ගුණ කරන්න ඕනේ වාරික ගානට එකක් එකතු කරාම එන අගයෙන්. පැහැදිලිද? ගොඩක් ගණන් වල ඕක 6යි 12යි 18යි 24යි ඔහොම තමයි මාස ගාන එන්නේ. මාස ගාන දෙන්නේ. දුන්නාම අපිට මාස ඒකක ගාන හොයාගන්න පුළුවන් මේ සම්බන්ධය දාලා. හරි. ඊට පස්සේ ළමයි අපි තව එකක් හරි මේක හරිනේ කිව්වද? මේක රතු පෑනේ කියලා කොටු කරන්න මේක හදලා ගන්න මේකේ මාස ඒකක ගාන 21ක් එනවා. හරි දැන් මට අහගෙන ඉන්නේ නැහැ හදන විදිය මේ ක්‍රමයට මේක පුළුවන් කරගත්තට පස්සේ ලේසි. ඕනම ගානක් හැදුව හැකි ටක් ගාලා. හරි. දැන් අපි පොඩ්ඩක් වැඩි විස්තර සහිතව මේක ලියාගමු ගාන හදද්දී. හරි ඊළඟට ළමයි අපි හොයාගන්න ඕනේ මෙන්න මේක. හරි. ඊට පස්සේ හොයාගන්න ඕනේ මේ මාසක ණය කොටසට පොලිය. මොකද්ද? මාසකට ගෙවිය යුතු ණය මුදලට පොලිය. මාසකට ගෙවිය යුතු. මොන බලන්න ඊළඟ එක මාසකට ගෙවිය යුතු ණය මේ මුදලනේ රුපියල් 5000 මේ මාසකට ගෙවිය යුතු ණය මුදලට මාසකට පොලිය. ඊළඟ එක ඊළඟ වැදගත් එක මාසකට ගෙවිය යුතු ණය මුදලක් තියෙනවානේ ණය කොටසක් තියෙනවානේ කීයද මේක නම් 30000 6න් බෙදුවහම 5000යි නේ. ඔව් 5000 කියන්නේ මොකද්ද? මාසක ණය කොටස. මාසයකට ගෙවන්න ඕන ණය මුදල 5000යි නේ. ඒකට මාසයකට පොලිය හොයන්නත් ඕනේ. මේ ක්‍රමයට හදද්දී. ඔන්න ඔය ටික හදා ගන්න ඕනේ. ඒකට මාසයකට පොලිය හොයන්නේ කොහොමද? අපි දන්නනේ පොලියක් හොයද්දී මොකද්ද කරන්න ඕනේ? මෙතන ණය කොටස දාලා වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 100ට මාසික පොලී අනුපාතිකයෙන්. 100ට මාසික පොලී අනුපාතිකයනේ. හරිද? 100න් මාසික පොලී අනුපාතිකය. මෙතන මාසක ණය කොටස. හරිද? මාසක ණය කොටස. හරිද? වැඩි කරන්න ඕනේ 100ට මාසික පොලී අනුපාතිකයෙන්. ලියා ගන්න. මාසකට ගෙවිය යුතු ණය මුදලට මාසයකට පොලිය. රතු පෑනේ ලියලා කොටු කරගන්න. මාසකට ගෙවිය යුතු ණය මුදලට මාසයකට පොලිය. දැන් අපි දන්නවනේ මාසක ණය මුදල හොයාගන්නේ කොහොමද? මුළු ණය මුදල මේකේ තියෙන මාස ගාණෙන් බෙදන්න. එතකොට මාසක ණය කොටස දන්නවා 5000යි. ඒක වැඩි කරන්න ඕනේ 100ට අන්න මාසික පොලිය අනුපාතිකය කීයද මේකේ? 102කින්. හොඳයි. හදලා බලන්න කීයක් එනවද කියලා. මාසක ණය කොටස කීයද? අපි ඒක හොයාගත්තා මේ 30000 6 බෙදුවාම 5000යි. 5000 වැඩි කරන්න ඕනේ 100ට මාසික පොලිය අනුපාතිකයේ 102යි මේ. මට ටක් ගාලා මාසකට ගෙවිය යුතු ණය මුදලට පොලිය හොයලා දෙන්න මාසයකට පොලිය. මාසක ණය කොටසට මාසයකට පොලිය. කීය දෙන්නේ එතන? මේ සම්බන්ධය දාලා හදලා පෙන්නන්න. මෙතන 5000 නේ මාසක ණය කොටස වැඩි කරන්න 100ට මාසික පොලිය අනුපාතිකය දෙකෙන්. 0.2ට 0.2ක් කැපුණාම රුපියල් කීයද? 54ක් 2. රුපියල් 100යි. 100යි හොඳයි. ඕකත් හොයාගන්න ඕනේ. හරි දැන් මේ ක්‍රමයට හදද්දි ළමයි මේ ගානක් මම මේ කියන ක්‍රමයට හදද්දි අපිට හොයාගන්න ඕන ඒවා කිහිපයක් තියෙනවා. එකක් තමයි මාසික පොලිය අනුපාතිකය හොයාගන්න ඕනේ. ඒක දන්නවා.
මාසකට ගෙවිය යුතු ණය මුදල හොයා ගන්නත් ඕනේ. ඒකත් හොයා ගන්න ඕනේ. ඊට පස්සේ මං කිව්වා මාස ඒකක ගාන හොයා ගන්නත් ඕනේ. මං අර කලින් රතු පෑනෙන් කොටු කරගන්න කිව්ව සම්බන්ධේ පාවිච්චි කරලා මාස ඒකක ගාන හොයා ගන්නත් ඕනේ. ඊට පස්සේ ළමයි මෙන්න මේක මාසක ණය කොටසට මාසයකට පොලිය හොයා ගන්නත් ඕනේ. තව එකයි තියෙන්නේ. හරිද? අන්තිම එක හරි. මේක හැදුවනේ රුපියල් 100යි. මෙන්න මේ සම්බන්ධය. දැන් ඔන්න බලා ගන්න. අන්තිම එක මෙන්න මේක හොයා ගන්නත් වෙනවා. ඔය ටික හොයාගත්තට පස්සේ අපිට ටක් ගාලා උත්තරේ ගන්න පුළුවන්. මෙන්න අනිත් සම්බන්ධේ හරිද? අපි ගෙවන්න ඕන මුළු පොලිය. ඔව්. අර චුට්ටක් කියන්නේ මේ ගානේ මුළු පොලිය කීයද ආවේ? රුපියල් 2100යි නේද? මුළු පොලිය. මුළු පොලිය 2100යි නේද ආවේ? ඔව්. මේ මුළු පොලිය හොයන්න සම්බන්ධයක් තියෙනවා. මේකයි සම්බන්ධය. මුළු පොලිය හොයද්දි ළමයි අපි කරන්න ඕනේ මෙන්න මේක. හරිද? මුළු පොලිය සමානයි. මතක තියාගන්න. මුළු පොලිය හොයද්දි අපි දැන් මෙන්න මෙතන ගත්තේ මාසක ණය කොටසට පොලිය දැන් මෙතන ගත්තානේ. නේ? මාසක ණය කොටසට පොලිය. මාසක ණය කොටසට පොලිය. මාසකට පොලියනේ. රුපියල් 100යි නේද ආවේ? ඔව්. අන්න ඒක මාසක ණය කොටසට මාසයකට පොලිය. මාසක ණය කොටසට මාසයකට පොලිය. අපි ඒක හොයාගත්තනේ. වැඩි කරන්න ඕනේ මාස ඒකක ගණනින්. මෙන්න අනිත් සම්බන්ධය. මාස ඒකක ගණන. අපි ඒකත් හොයාගත්තනේ. හරි. රතු පෑනෙන් ලියලා කොටු කරගන්න. මෙන්න ඊළඟ වැදගත් අන්තිම සම්බන්ධේ මේ සම්බන්ධතා ටික දැනගන්න ඕනේ මේ ක්‍රමයට ගාන හදද්දී. මුළු පොලිය. මෙවැනි ගානකදී මුළු පොලිය හොයන සම්බන්ධය. මාසක ණය කොටසට මාසයකට පොලිය. ඒකත් අපි දන්නවා රුපියල් 100යි මේ ගානේ. වැඩි කරන්න ඕනේ මාස ඒකක ගානින්. හරි කියන්නේ මේ ගානේ මාස ඒකක ගාන කීයද? 21යි නේද? හා 21යි. ඔව්. ඒකත් අපි හොයාගත්තා. මාසක ණය කොටසට මාසයකට පොලිය දැන් 100යි කියලා අපි දන්නවනේ. ඕක වැඩි කරන්න ඕනේ මාස ඒකක ගානින්. මාසක ණය කොටසට මාසයකට පොලිය අපි දැන් කලින් කිව්වා රුපියල් 100යි ආවේ. ඕක වැඩි කරන්න ඕනේ මේකේ මාස ඒකක ගාන 21යිනේ. 21 වරක් 100 රුපියල් ළමයි 2100 යන්න බලන්න 2100 ආවා. ඒ කියන්නේ හරි වැඩේ නේද? ක්‍රමේ හරි ඒ කියන්නේ. ඉතින් මම මේ ගාන කලින් හදලා පෙන්නුවේ නිකන් සාමාන්‍ය විදියට පොලිය 2100යි. ඉතින් මේ ක්‍රමයට හැදුවත් 2100යි. වැරද්දක් නැහැ. මේ ක්‍රමේ හරියටම හරිය. හැබැයි මේ ක්‍රමයට හදද්දි ළමයි මම මේ කිව්ව සම්බන්ධතා ටික හරියට මතක තියෙන්න ඕනේ. නැත්නම් හදාගන්න බෑ විභාගෙදී. මේ සම්බන්ධතා ටික බෝඩ් එකක මොකක් හරි කොලයක හරි ලියලා බිත්තියවත් ගහගන්න. නේ? රතු පෑනෙන් මේ කොටු කරපු සම්බන්ධතා තුන. හරිද? හොඳයි. එහෙනම් මුළු පොලිය කීයද? 2100යි. මුළු පොලිය 2100යි. නේ? එහෙනම් මෙයා 30000ක් ණයයි. පොලිය 2100යි හැදෙන්නේ. ඊළඟ ශේෂී ක්‍රමයට. හරිනේ? එහෙනම් මට කියන්න එම නිසා නේද මාසික වාරිකයක අගය ඕකනේ අපි හොයන්න ඕනේ. එතකොට ළමයි ගත්ත 30000යි මේ මුළු පොලියයි එකතු කරලා 2100යි 30000යි එකතු කරලා මාස 6ක ඉන්න ගෙවන්න ඕනේ 6ක් ඇතුළතනේ. 6ෙන් බෙදන්න. මාස 6ක් තියෙනවා. මාසෙන් මාසෙ ගෙවන්න ඕනේ මාස 6ක් තියෙනවා. ඔතනින් ළමයි මේ දෙක එකතු කරලා 6ෙන් බෙදුවාම කීය දෙන්නේ? රුපියල් අපිට කීයද ආවේ 5300 30000යි 32100යි එකතු කරලා 6ෙන් බෙදන්න. මට කලින් ආපු උත්තරෙමයි එන්නේ වෙනස් වෙන්නේ නැහැ කීයද? 30 රුපියල් 30 කීය දෙන්නේ? 30 නෙමෙයි මොනවාද? 5350යි. මෙතන 32100 6ෙන් බෙදන්න රුපියල් 5350යි. 5350යි. එහෙම නැත්නම් ළමයි 2100 6ෙන් බෙදලා ඒත් හරි මුළු පොලිය මාස ගානින් බෙදලා අර මාසකට ගෙවන්න ඕන ණය මුදල තියෙනවානේ 5000යිනේ. නේ? 5000ට එකතු කරත් හරි 2100 6ෙන් බෙදුවොත් කීය දෙන්නේ? 2100 6ෙන් බෙදුවොත් ඔව් 350යි. 2100 මුළු පොලිය මාස ගානින් බෙදුවාම මාසකට පොලිය වගේ නෙන්නේ එතකොට නේ 350යි. ඒක අර මාසයකට ගෙවන ණය මුදලේ කොටස 5000ට එකතු කරත් ඒත් හරි 5350යි. හරි දැන් ඔන්න ඔය විදිහට තමයි ගාණක් හදන්නේ. දැන් මම මේ විදිහට තමයි දිගටම මේක අපි ගණන් හදන්න ඕනේ. අර කලින් ක්‍රමේ පාවිච්චි කරන්නේ නැහැ. දැන් මේ ක්‍රමයට අපි ගාණක් හදලා බලමු වෙන ගාණක්. හරි. දැන් හැමෝම
ටියුට් එකේ අපි හදමු ළමයි ප්‍රශ්නාංක කීයද? 9 හදමු. හරි. ප්‍රශ්නාංක 9 ලියා ගන්න ගාන ලියා ගමු. හරි පස්සේ දැන් ඔයගොල්ලෝ ගෙදරදී ගණන් හදාලා ලියන්න ඕනේ නැහැ. ප්‍රශ්නාංකේ දාලා හදන්න පුළුවන්. ප්‍රශ්නාංක 9 ලියන්න. ප්‍රශ්නාංක 9 මේ ටික හරි නේද? දැන් මේ ක්‍රමයට තමයි හදන්නේ. හරි. ප්‍රශ්නාංක 9 මම මේ ගානත් කියලා දෙන්නම්. ඊට පස්සේ තනියම ගානක් දෙනවා හදන්න. ප්‍රශ්නාංක 9 ඉක්මන් කරන්න. අත්පිට මුදලට ලියන්න. අත්පිට මුදලට රුපියල් 25000ක් වූ රූපවාහිනී යන්ත්‍රයක් අත්පිට මුදලට රුපියල් 25000ක් වූ රූපවාහිනී යන්ත්‍රයක් මුලින් රුපියල් 7000ක් ගෙවා රුපියල් 7000ක් ගෙවා ඉතිරිය වසරක් තුල අවුරුද්දක් තුල ඉතිරිය ඔන්න බලන්න වසරක් තුල ඒ කියන්නේ අවුරුද්දක් තුල මාස නම් කීයද අවුරුද්දක් කිව්වොත් මාස 12ක් තුල වරහන් ඇතුලේ වොන්නම් මාස 12ක් තුල එහෙම දෙන්නේ නැහැ වසරක් කිව්වම ඒක දැනගන්න ඕනේ ඉතිරිය වසරක් තුල ඒ කියන්නේ මාස 12ක් තුල සමාන මාසික වාරික මගින් සමාන මාසික වාරික මගින් ගෙවීමට ලබාගත හැකිය. හරි. ගෙවීමට ලබාගත හැකිය. ණය සඳහා හීනවන ශේෂ ක්‍රමයේ යටතේ 118ක වාර්ෂික පොලියක් අය කරනු ලබයි නම් 118ක වාර්ෂික පොලියක් අය කරනු ලබයි නම් 118ක වාර්ෂික පොලියක් අය කරනු ලබයි නම් මාසික වාරිකයක අගය සොයන්න. හරි. දැන් හොඳයි. බලමු අපි දැන් මේ ගාන හදන විදිය මේ ක්‍රමයට හදන්න ඕනේ. හදලා උත්තරේ ගමු. අන්තිමට මේ මාසික වාරිකයක අගය හොයන්න ඕනේ. හරි. දැන් ළමයි මුලින්ම මේකේ වැදගත් දත්ත ටික ලියා ගන්න. ඉස්සෙල්ලා වාර්ෂික පොලි අනුපාතිකය කීයද ලියා ගන්න. වාර්ෂික පොලි අනුපාතිකයේ 100ට කීයද? 118යි. ඒක ලියා ගන්න. වාර්ෂික පොලි අනුපාතිකයේ 118යි. හරි. වාර්ෂික පොලි අනුපාතිකයේ 118යි. දැන් ළමයි මෙයා රුපියල් 25000ක්ම ණයයිද? අත්පිට මුදලට නම් 25000ක් දීලා ගන්න තිබ්බා කොහොමත් එකපාරම. 25000ක් වටනා රූපවාහිනී යන්ත්‍රයක් රුපියල් 7000ක් ගෙවරම. අතේ රුපියල් 7000ක් ළමයි තියෙනවා. ඉතුරු ටික තමයි මෙයා ණය වෙන්නේ නේ. ඔව් එහෙනම් 25000න් 7000ක් අඩු කරලා තමයි අපිට මුළු ණය මුදල ගන්න වෙන්නේ. හොඳයි. ඉස්සෙල්ලා අපි මේකේ මුළු ණය මුදල හොයාගමු. පටන් ගන්න. වාරික 12ක් වෙනවා මාසෙට. අවුරුද්දක් නේ අපිට තියෙන කාලෙනේ. හරි. ඉස්සෙල්ලා මෙයා ළමයි ණය වෙලා තියෙන මුදල හොයාගන්න. ණය මුදල ගමු ඉස්සෙල්ලාම රුපියල් 25000න් 7000ක් ගෙවලවනේ. එතකොට ළමයි රුපියල් කීයද ණය? 25000න් 7000ක් අඩු කරාම රුපියල් 18000ක් තමයි ණය.
18000. හරි. ඒකත් හරි. 18000ක් ණයයි. හරි. දැන් ඊට පස්සේ ළමයි අපි හොයාගමු මාසික පොලී අනුපාතිකය යන්න. මාසික පොලී අනුපාතිකයක් ඕනේ. වාර්ෂික පොලී අනුපාතිකයේ 118යි. 118 12න් බෙදන්න. වාර්ෂික පොලී අනුපාතිකය මාසික පොලී අනුපාතිකයක් කරගන්න ඕනේ. ඒකද ලියන්න. වාර්ෂික පොලී අනුපාතිකයේ 118යි 12න් බෙදන්න. මට 18 12න් බෙදලා දැන් හරියටම කැපෙන්නේ නැහනේ. දශම වලින් එන්නේ. දශම වලින් එනවා. මට අගේ කියන්න හරියටම 18 12න් බෙදුවාම කීයද එන්නේ? 18 12න් බෙදුවාම දශමාගයක් එන්නේ කීයද? 18 12න්. එහෙම තමයි දශමාගෙනුත් එනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. හැමතිස්සෙම පූර්ණ සංඛ්‍යාවම ඉන්නේ ගණන් වල. කො තම කවුරුත් නැහැ. 18 12න් බෙදුවාම එනාගේ. තනියම හදන්න ඕනේ කැල්ලකින් හදලා බෑ. අර දීර්ඝ බෙදීම දාලා පැත්තකින් 18 12න් බෙදලා අගේ ගන්න. 18 12න් බෙදලා අගේ ගන්න කීයද කියලා. 18 12න් බෙදන්න. හරි කිෂානි හරි. කො අනිත් කට්ටිය? ළමයි දෙතුන් දෙනෙක් අරන් තිනවා. කො අනිත් කට්ටිය? ආරාවින්දු හරි. 18 12න් බෙදන්න කො. හොඳයි. හරි 18ට 12 එකයි. එක් වරක් 12 12යි. ඉතුරු 18න් 12 කඩු කරාම 6යි. උඩින් ඉලක්කම් නැහැ ගන්න. පිටින් බිංදුවක් ගද්දි මෙතන දශම හිත තියන්න. 60ට 12 ඒවා කීයද? 5යි නේ. 12 සරක් 5 60යි. ඉතුරු වෙන්නේ නැහැ නෝ. එහෙනම් ළමයි 1.5යි 100ට. අවුරුද්දකට 100කට පොලිය රුපියල් 18යි. 100ට 18යි. මාසයකට පොලිය 100ට 1.5යි කියන්නේ 1.750යි කියන එක. හරිද? 1.750යි. 100කට පොලිය මාසයකට 1.750යි. අවුරුද්දකට පොලිය 100ට රුපියල් 18යි. හරි. හොඳයි. ඒකත් හරි. ඊට පස්සේ ළමයි ගන්න මාසකට ගෙවිය යුතු ණය මුදල. මාසකට ගෙවිය යුතු ණය මුදල ගන්න. මේකින් මාසකට ගෙවිය යුතු ණය මුදල. මාසකට ගෙවිය යුතු ණය මුදල. හරි. දැන් ළමයි මෙයා ණය මුළු මුදල කීයද? ණය වෙලා තියෙන මුළු මුදල කීයද? රුපියල් 18000යි ණය. ඔව්. රුපියල් 18000ක් ණයයිනේ. ඒ 18000 ගානේ කියනවා අවුරුද්දක් ඇතුළත ගෙවන්න ඕනලු. සමාන මාසික වාරික වශයෙන් ඒ කියන්නේ මාස කීයක් තියනවද? අවුරුද්දක් කිව්වොත් මාස කීයද? 12යි. ඔව්. නේ එහෙමනේ ගානේ කියන්නේ නේ. හරිද? වසරක් තුල සමාන වාරික වශයෙන්. හරි මාසෙන් මාසෙ ගිහිල්ලා ගෙවන්න බෑ. ඔව්. මාස 12යිනේ අවුරුද්දට. එහෙනම් මාසකට එක මාසයකට අපි ණයෙන් කීයක් ගෙවන්න ඕනද? අවුරුද්දටම 18000ක් නේ ගෙවන්න තියෙන්නේ. මාස 12ක් ඇතුළත 18000ක් ගෙවන්න නම් එක මාසයකට කීයක් ගෙවන්න ඕනේද? 18000 12න් බෙදන්න. ඉක්මනට 18000 12න් බෙදන්න. 18000 12න් බෙදන්න කීයද එන්නේ? දීර්ඝ බෙදීම දාලා බෙදන්න ඕන. දැන් මේක සාමාන්‍ය ළමයි ලකුණු 10 ගානක් ඈ රචනා ප්‍රශ්නයක් එන්නේ මේ වගේ ප්‍රශ්නයක් එන්නේ රචනා. කොච්චරයි ගාන? ඉතින් අපි මේ පියවර ටික හදන් ගිහලා උත්තරේ ගන්න ඕනේ. මේ පියවර ටිකට ලකුණු 10ක් දෙනවා ඉතින්. හරි මේක ලකුණයි මේක ලකුණයි ඔහොම ලකුණු 10 හැදෙනවා. 10න් 10ම ගන්න පුළුවන් ඈ. මේ ටික හරියටම කරොත් 10න් 10ම හම්බ වෙනවා ඈ. හරි ඉතින් ගොඩක් ළමයි මේ ගාන හදනවා විභාගෙදී. අමාරු නෑ ලේසි. හොඳයි. 18000 12න් බෙදුවොත් රුපියල් කී දෙන්නේ? 1500යි. ක්‍රමේ තේරුම් ගත්තාම ලේසි ඈ. ඒ කියන්නේ ළමයි රුපියල් 1500 ගානේ මාස 12ක් ගෙවුවාම 18000ක් ගෙවෙනවා. හරි. එහෙනම් ළමයි මාසක ණය මුදල රුපියල් කීයද? 1500යි 1500. මාසයකට අනිවාර්යයෙන්ම 1500ක් කොහොමත් ගෙවන්න ඕනේ. ණය මුදලනේ. ඊට අමතරව පොලියකුත් තව යන්නේ ඈ. අපි පොලිය තාම හෙව්වේ නෑ. ඊට පස්සේ ළමයි දැන් අපිට මේකෙදි දැන් මෙයාට ගෙවන්න සිද්ධ වන නේ මෙන්න මේ අවුරුද්ද තුල නේ මේ අවුරුද්ද යද්දි මාස 12ක් තියෙනවානේ. ඔය මාස 12ට හැදෙන පොලි වල එකතුව මුළු පොලිය. ඔව්. මුළු පොලිය හොයන්නේ කොහොමද දැන්?
මෙන්න සම්බන්ධය නේ. ඔව් මේකෙදි මෙයා ගෙවිය යුතු මුළු පොලිය මාස 12ක් තියෙනවානේ. මාස 12 ඇතුළත හැදෙන මුළු පොලිය. මාසෙන් මාසෙට පොලිය අපි හැදෙන පොලිය එකතු කරාම එන මුළු පොලිය. ඒකනේ අපිට ඕනේ. හරි මුළු පොලිය හොයාගත්තා නම් වැඩේ කොට. මුළු පොලිය හොයන්න අපිට මෙන්න මේ දෙක හොයාගන්න වෙනවා. මතකද? මොකක්ද හොයාගන්න වෙන්නේ? මාසක ණය කොටසට මාසයකට පොලිය හොයාගන්න වෙනවා. අනිත් එක මොකද්ද? මාස ඒකක ගාන හොයාගන්නත් වෙනවා. අපි ඊට පස්සේ දැන් හොයමු මේක ලියන්න එපා. අපි මේක මේ කොටු කරලා දෙන එක ලියන්න එපා තාම. දැන් දාන්න මාස ඒකක ගාන හොයන්න. මාස ඒකක ගන්න. මාස ඒකක ගාන හොයන්න. මාස ඒකක ගාන හොයන සූත්‍රයකුත් තියෙනවා. මේ n බෙදීම 2යි ගුණ කිරීම n ධන 1යි. මේකේ ළමයි n කියන්නේ කීයද? මාස ගාන. නේ වාරික ගාන. අවුරුද්දක්නේ වසරක්නේ. අවුරුද්දට මාස කීයද? 12යිනේ. නේ අවුරුද්දට මාස 12යි. ඒතර n වලගේ මේකේ 12යි. කලින් ගානේ 6යි. මාස 6යි නම් 6යි. අවුරුද්දක් කිව්වොත් මාස 12යි. අවුරුදු දෙකක් කිව්වොත් මාස 24යි n. එතකොට 12 බෙදීම 2 හරි වැඩි කිරීම 12ට එකක් එකතු කරන්න වෙනවා. කීයද එන්නේ? මේකේ මාස ඒකක ගාන කීයද? මේ ගානේ මේ අපි හදන ගානේ මාස ඒකක ගාන හොයන්න. අග්ගල උත්තරය ගන්න. 12 දෙකෙන් බෙදුවාම 6යි. 12යි 1යි 13යි. 6 වරක් 13 වැඩි කරන්න ඕනේ. එකතු කරන්නේ 6යි 13යි එකතු කරන්නේ නෙමෙයි. මෙතන ගුණ කරන්න තියෙන්නේ. වරද්ද ගන්න එපා. කීයද? ඔව් 70. හොඳයි 70 කීයද එන්නේ? 8යි. හරි. ඔන්න ඒකත් හරි මේ. දැන් මේක වෙල්ල හරි. දැන් මුළු පොලිය හොයන්න මාස ඒකක ගාන හොයා ගන්න ඕනේ. ඒක හරි 78යි. තව එක්කෙනෙක් හොයන්න ඉන්නවා මේ. ඔන්න ওই ටික තමයි ළමයි හරියට කරන්න ඕනේ. එච්චරයි. දැන් අනිත් එක අපි හොයමු මොකද්ද? මාසක ඊළඟට ලියන්න. මාසක යටියට ලියන්න. මේක යටින් මේක මාසක ණය කොටසට මාසකට පොලිය. මාසක ණය කොටසට මාසයකට පොලියනේ. අපි කොහොමද පොලියක් හොයන්නේ? මාසක මෙතන ණය මුදල දාන්න ඕනේ. මාසක ණය මුදල කීයද? මාසකට එයා කොච්චරක් ණයයිද? මාසයකට ගෙවන්න ඕන ණය මුදල 1500යි. මාසක ණය කොටස 1500 වැඩි කරන්න 100ට මාසික පොලිය අනුපාතිකයෙන්. 100ට මාසික පොලිය අනුපාතිකය. මාසික පොලිය අනුපාතිකය කො අපි ගත්ත මේ නේද? 100ට කීයද? 1.5යි. 1.5යි. ඔන්න. තේරෙනවද? මාසක ණය කොටසට පොලිය හොයාගන්නත් එපා. ඒක හොයද්දී අපි මම කලින් දුන්න සම්බන්ධේ සාමාන්‍ය සම්බන්ධයක්නේ. පොලිය හොයද්දී නේ මෙතන ණය මුදල දාලා මාසක ණය මුදල දාන්න. එතකොට මාසකට ගෙවන්න ඕන ණය මුදල. මොකද මාසක ණය කොටසට මාසකට පොලියනේ හොයන්නේ. මෙතන මාසක ණය කොටසට මාසකට පොලිය හොයද්දී මාසකට ණය මුදල 1500යිනේ මාසයකට. මාස 12ටම තමයි මේ 18000ක් ණය. මාසකට ණය මුදල 1500යි. ඒක වැඩි කරන්න 100ට මාසික පොලිය අනුපාතිකය මේ 100ට 1.5යි. මට මේක සුළු කරාම එන අගයත් අරන් දෙන්න. හොඳයි. හරි. හරි අරන් දෙනවා ළමයි කීප දෙනෙක්. රවිදු හරි, ගගන හරි. මෙතන බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 15 වැඩි කිරීම 1.5. 15 වැඩි කිරීම 1.5. හරිද? දශම සංඛ්‍යානි ගුණ කරන්න තියෙන්නේ. ඔව්. එතකොට 15 සරක් දශම නැතුව ගුණ කරන්න. මතකනේ? දශම සංඛ්‍යා ගුණ කරද්දී දශම නැතුව ගුණ කරන්න. 15 සරක් 15 අපි දන්නවා 225යි. හැබැයි මේකේ 1.5 කියන්නේ දශම ස්ථානයක් තියෙනවානේ. එහෙනම් දශම ස්ථානයක් වෙන් කරන්න වෙනවා. අපි ඉඳන් ඉස්සරහට. ඒ කියන්නේ කීයද? 22.5යි. මාසක ණය කොටසට පොලිය 22.5යි. ඒ කියන්නේ 22.750යි කියලා තමයි එන්නේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ මුළු පොලිය හොයන සම්බන්ධ ලියන්නයි තියෙන්නේ. ලියන්න. දැන් ලියන්න යටින් මුළු පොලිය සමානයි මාසක ණය කොටසට පොලිය වැඩි කරන්න මාස ඒකක ගානින්. මේක ලියලා මේ අගයන් දෙක ආදේශ කරලා ගුණත් කරලා මට මුළු පොලිය හොයලා පෙන්නන්න කීයද එන්නේ කියලා.
හරි බලමු. දැන් මුළු පොලිය හොයන්න බෑ. මුළු පොලිය හොයද්දි ළමයි මාසක ණය කොටසට මාසයකට පොලිය දාන්න. කීයද? 22.5. වැඩි කරන්න ඕනේ මාස ඒක ගාන 78යි. මාස ඒක ගාන 78යි. ඉක්මන් කරන්න. 78 සහ අර 22.5 වැඩි කරන්න. 22.5 වැඩි කිරීම මාස ඒක ගාන 78යි. මට මේ දෙක වැඩි කරාම එනාගේ හරියටම කියන්න. දශම නැතුව වැඩි කරන්න මට කියන්න 78 225න් වැඩි කරොත් කීයද එන්නේ? 78 225න් වැඩි කරොත් කීයද? ඉස්සෙල්ලා දශම නැතුව වැඩි කරන්නකෝ. 225 78න් වැඩි කරන්න. දෙසිය 25 78න් කීයද? 17520ද? කොහොම වැඩි ගන්න ඉතින් 225 78න් වැඩි කරන්නකො ඉස්සෙල්ලා. වැඩි කරලා ඒකෙන් දශම ස්ථානයක් වෙන් කරන්න. එතකොට හරි. දශම නැතුව වැඩි කරලා ඉන්න ඉස්සෙල්ලා 22.5 78න් වැඩි කරන්න ඕනේ. ඉස්සෙල්ලා දශම නැතුව වැඩි කරන්න. 225 78න් වැඩි කරාම කීයද? 17550ද? 17550ද? කියයි? මට කියන්නේ මේ 225 78න් වැඩි කරාම 17750 දෙන්නේ 17000 මේ 550 දෙන්නේ 17550ද? තකල් කියන්නේ වැඩි කරනවා වැඩි කරන්න ඕනද? ඔයගොල්ලන්ට පුළුවන් වැඩි කරගන්න. පුළුවන් එන්න ඕනේ ඕක. 225 78න් වැඩි කරන්න ඉස්සෙල්ලාම. එතකොට එන්නේ 17550ද? කො රවිදු? හරි ඊට පස්සේ තමයි දැන් මේකේ දශම ස්ථානයක් තියෙනවා නෙමෙයි. දශම ස්ථානයක් වෙන් කරන්න වෙනවා එහෙනම්. දැන් මේ එන්නේ 225 78න් වැඩි කරාමනේ 17550. අපිට ඕනේ 22.5 78න් වැඩි කරලා ගේ ගන්න ඕනේ හින්දා මේකෙන් දශම ස්ථානයක් වෙන් කරන්න. ඒ කියන්නේ රුපියල් කීයද? අන්න මුළු පොලිය රුපියල් 1755යි. මුළු පොලිය එච්චරයි 1755. ඔන්න මුළු පොලිය එව්වා. දැන් එහෙනම් අන්තිමට මේ සමාන අපි වාරික වශයෙන් ගෙවනවා පොලියත් එක්ක. එහෙනම් ළමයි එම නිසා වාරිකයක අගය මොකද කරන්න ඕනේ? මෙයා ණය වෙලා තියෙන රුපියල් 18000යි නේ? ණය වෙලා තියෙන 18000යි මාස 12ටම මුළු පොලිය 1755යි. එකතු කරලා 12න් බෙදන්න ඕනේ මේකේ ළමයි. ඇයි ඒ? 12න් බෙදන්නේ මාස 12ක් තියෙනවානේ. මාස 12ක් ගෙවන්න තියෙනවානේ. මාසෙන් මාසෙ ගිහිල්ලා මාස 12ක් යනකම් ගෙවන්න ඕනේ හින්දා 12න් බෙදන්න. කලින් ගානේ 6යි තිබ්බේ. පටලව ගන්න නම් එපා. 18000යි මුළු ණය මුදල 18000යි මුළු පොලිය මාස 12ටම 1755යි. එකතු කරලා 12න් බෙදලා මට අන්තිම උත්තරේ අරන් දෙන්න. ඉක්මන් කරන්න. අවසාන උත්තරේ 18000යි 1755යි. එකතු කරලා 12න් බෙදුවා නම් කෙලින් වෙනවා. එහෙම නැත්නම් ළමයි කොහොමත් දැන් අපි දන්නවනේ 9න් 1500ක් ගෙවන්න බෑ මාසෙන් මාසෙ. කොහොමත් ඒකට එකතු කරත් හරි ළමයි මේ 1755 12න් බෙදුවාම එනාගේ ඒත් හරි ඈ 1755 12න් බෙදලා එනාගේ 1500 එකතු කරලා උත්තරේ ගත්තත් හරි. නැත්නම් මේ දෙක එකතු කරලා 12න් බෙදුවත් හරි. ඉක්මනට උත්තරයක් අරන් කියන්න. ඉක්මනට හරි ගන්න. කීයද එන්නේ? ඔව් හරි හොඳයි. එක්කෙනයි කොහොනෙත් ළමයි. එක්කෙනෙක් උත්තර අරන් තිනවා රුපියල් කීයයිද? 1645
6යි ශත කීයක් එනවද? 1646යි ශත 25ක් එන්නේ. හරියටම ගන්න. ඔබ හරියටම එනවා බෙදෙනවා. රුපියල් 1646යි ශත 25යි එන්නේ. ඉතින් ඔය වගේ ගන්නොත් එනවා ලකුණු 10 ප්‍රශ්නයක් එන්නේ. කෙලින්ම ලකුණු 10ක් 100න් 10ක් මේ ගානට. ඒ ලකුණු 10 ළමයි දෙද්දි දැන් මම මේ කිව්ව පියවර වලට තමයි ලකුණු හම්බ වෙන්නේ. දැන් මේ ඉස්සෙල්ලා මෙන්න මේකට ලකුණක් දෙනවා. බලද්දි පේපර්ස් මේකට ලකුණක් දෙනවා. තව මේ මාසෙ එක ගන්න වෙන ලකුණු දෙකක් දෙනවා. මාසක ණය කොටසට ලකුණු දෙකක් දෙනවා. ඔය වගේ මේ සුළු කරන ඒවාට ලකුණු ඇවිල්ලා ඔක්කොම ලකුණු 10ක් හම්බ වෙනවා ගානට. ලකුණු 10 ගානක් හොඳයි. දැන් අපි ළමයි යමු ප්‍රශ්නාංක තව ඒ වගේ ගානක් බලමු. තනියම හදන්න වගේ එකක් දෙමු. ප්‍රශ්නාංක 11. ප්‍රශ්න අංක 11ට එන්න. ප්‍රශ්න අංක 11ට එන්න. මෙතන ළමයි මේ එකතු කරාම කී දෙන්නේ? 18000යි 1755යි එකතු කරාම එන්නේ කීයද? 19755 නේ. ඔව්. 19755 12න් බෙදන්න ඕනේ. මේ දෙක එකතු කරාම 19755 12න් බෙදුවාම තමයි මේ උත්තරේ මාසික වාරික ඒකාගේ රුපියල් 1646යි ශත 25යි. දැන් ටියුට් එකේ ප්‍රශ්නාංක 11. ටියුට් එකේ ප්‍රශ්නාංක 11. ටියුට් එකේ ප්‍රශ්නාංක 11. ඔව් දැන් මම ඒකන් ළමයි මේ ලියන්න යන්නේ ඒක ලියන්න එපා. හරිද? අපි ප්‍රශ්නාංකේ දාලා දැන් ටියුට් එකක් නැති ළමයෙක් ඉන්නවා නම් මම ඒක ඔයගොල්ලන්ට අච්චු පොතේ දෙන්නම් ඒ ගාන තියෙනවා. අච්චු පොතේ ළමයි පිටු අංක 6 ප්‍රශ්නාංක 2. අච්චු පොත් තියෙන කට්ටියට බැලුවේ හැකි 9 එක අභ්‍යාසය පෙරලගෙන ප්‍රශ්නාංක 2 ගාන තියෙනවා. පිටු අංක 6 අච්චු පොතේ දෙක කොටසේ අච්චු පොතේ දෙක කොටස අච්චු පොතේ දෙවෙනි කොටස තියෙන අච්චු පොත් තුනක් තියෙනවා නේද? 9 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2 පිටු අංක 6 ටියුට් එකේ නම් කෙලින්ම ප්‍රශ්නාංක 11. ලියන්න එපා ප්‍රශ්නේ අපි හදමු. රජයේ සේවකයෙකුට තම මාසික වැටුප මෙන් දස ගුණයක මුදලක් මාසික වැටුප වගේ දස ගුණයක මුදලක් ගන්න දෙරුම් ගන්න 103ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ ණය මුදලක් ලෙස ලබාගත හැකි අතර එම ණය මුදල සමාන වාරික ලෙස මාසික වාරික ලෙස වසර 5ක් අන්න අවුරුදු 5ක් ඒ කියන්නේ මාස කීයක්ද අවුරුද්දට මාස 12යි අවුරුදු 5ක් තියෙනවනේ කාලේ මාස 12 5 60ක් මාස 60ක් ඇතුළත මාසෙන් මාසෙ ගිහිල්ලා ගෙවන්න ඕනේ මාස 60ක් ඇතුළත අවුරුදු 5ක් තුල ගෙවා නිම කළ යුතුය නිමල්ගේ මාසික වැටුප රුපියල් 30000ක් වේ. එතලම මේ වගේ අවස්ථා ඕගොල්ලන්ගේ දෙමව්පියන්වත් සමහරලාට අරන් ඇති. දැන් අපි කොහේ හරි ආයතනයක දැන් මොකක් හරි ජොබ් එකක් කරද්දි ළමයි. කම්පැනි එක හරි නැත්නම් ෆැක්ටරි එක හරි නේද? ඕනම තැනක අපිට ජොබ් එකක් කරද්දි ළමයි ඒ ආයතනෙන් ණයක් ගන්න පුළුවන්. හරිද? ණයක් දෙනවා ණය දෙනවා ආයතනෙන් ණය දෙනවා. හරි එතකොට මේකෙත් ඒ වගේ දෙයක් දීලා තියෙන්නේ නේ. එතකොට නිමල්ගේ මාසික වැටුපෙන් දස ගුණයක මුදලක් තමයි යා ණයට ගන්නෙ ඈ. නිමල්ගේ මාසික වැටුප රුපියල් කීයද? 30000ක් කියලා අන්තිමට කියනවා. එහෙනම් එයා ණයට ගත්ත මුදල කීයද? ඕන. 1 රොමිලක් ගන්න එක නිමල් ලබාගත හැකි. නිමල්ට ලබාගත හැකි ණය මුදල කොපමණද? නිමල් ණයට ගත්ත මුදල කීයද එහෙනම්? මාසික වැටුප වගේ දස ගුණයක මුදලක් තමයි ණයට ගන්නවා කියන්නේ. මාසික වැටුප එයාගේ කීයද? නිමල්ගේ මාසික වැටුප රුපියල් 30000යි නම් ඒ වගේ දස ගුණයක මුදලක් 30000 වැඩි කරන්න 10න් රොමිලක් ගන්න එක නිමල් ණයට ගත්ත මුදල අහන්නේ. නිමල් ණයට ගත්ත මුදල මාසික වැටුප වගේ 10 ගුණයක මුදලක් තමයි ණයට අරන් තියෙන්නේ. රුපියල් ළමයි ලක්ෂ කීයක්ද? ලක්ෂ 3ක්. රුපියල් ලක්ෂ 3ක් ණයට අරන්. ඉක්මන් කරන්න රොමිලක් ගන්න එක හරි. ඕනේ හොඳයි තේරෙනවනේ ගාන කියනවා තම මාසික වැටුප වගේ දස ගුණයක මුදලක් ණයට ගත්තලු මාසික වැටුප රුපියල් 30000යි එහෙනම් ඒ වගේ
10 ගුණයක මුදලක් ණයට අරන් තිනවා 30000 ඒව 10ක් රුපියල් ලක්ෂ 3ක් තමයි ණයට ගන්නේ. වාර්ෂික පොලි අනුපාතිකය කීයද? 103යි ඈ. වාර්ෂික පොලි අනුපාතිකය 103යි. ණයට ගත්තලු. ඒක අපි දැන් හීනවන ශේෂයට තමයි මේකේ ගෙවන්න ඕනේ. පොලියත් එක්ක ඔක්කොමනේ. හරි. වසර 5ක් අවුරුදු 5ක් තුල මාසෙන් මාසේ අවුරුදු 5ක් යනකම් ගෙවලා අපිට ගෙවන්න වෙනවානේ. ටික ටික. එතකොට ළමයි මාස කීයද? ඔව් මේක අහනවා රෝමිලක්කන් දෙක ණය මුදල ගෙවීමට දී ඇති කාලයේ මාස කීයද? ණය මුදල ගෙවීමට දී ඇති කාලය අවුරුදු 5යිනේ. අවුරුදු 5ට මාස කීයක් තියෙනවද බලන්න 12න් වැඩි කරන්න. මාස 12ක් 5 ඕ මාස 60යි. මාස 60යි. හරි. දැන් ඔන්න ඊළඟ කොටස. 3 ණය සඳහා පොලිය අය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමයට නම් ගෙවිය යුතු මුළු පොලිය ගණනය කරන්න. හරි. ගෙවිය යුතු මුළු පොලිය. එළමයි ගෙවිය යුතු මුළු පොලිය ගද්දී අපිට වැදගත් වෙනවා නේද? මෙන්න මේ එකක් මාසක මේ ණය මුදල. ඔව්. මාසක ණය මුදල ගන්න එනවා. මාසකට ණය මුදල බලමු. මාසකට ණය මුදල අපි කීයක් ගෙවන්න ඕනද? මාසකට ණය මුදල දැන් මාස 60ටම 30000ක් නේ ගෙවන්න තියෙන්නේ. එතකොට මාසයකට අපි ওই 30000න් කීය ගන්න ගෙවන්න වෙනවද? 30000 බෙදන්න කීයද? 30000 නෙමෙයි. මාස 60ටම ලක්ෂ 3ක් නේ ගෙවන්න තියෙන්නේ. මාස 60ටම ලක්ෂ 3ක් ණයයිනේ. ඔය ලක්ෂ 3 අපි මාස 60ක් ඇතුළත ටික ටික ගෙවන්න බෑ සමාන කොටස් වශයෙන්. ණය මුදලෙන් විතරක් ගත්තොත් පොලිය නැතුව 30000 බෙදන්න මේ 30000 නෙමෙයි ලක්ෂ 3යි නේ. ඔය ලක්ෂ 3 බෙදන්න තමයි 60න්. ලක්ෂ 3ක් නේ ණයට ගත්තේ. මාස 60ක් තියෙනවා නම් මාසයකට අපි කීයක් ගෙවන්න ඕනද? ලක්ෂ 3 60න් බෙදන්න. මෙතන බෙදලා මට කියන්න කීයද එන්නේ කියලා. ලක්ෂ 3 60න් බෙදන්න. හරි බිඳුවට බිඳුවක් කැපෙනවා. එතකොට මේක 6න් බෙදුවම කීයද එන්නේ? රුපියල් කීයයිද? 5000 දෙන්නේ. රුපියල් ගන්න 5000 දෙන්නේ කියලා. ඔව් 5000 ඒවා 60ක් අර 530යි හරි. රුපියල් 5000යි හොඳයි. ඔව් අන්න දැන් මාසෙන් මාසෙ ගෙවන්න ඕනේ. මාස 60ක් තියෙනවානේ. එතකොට 5000 ගානේ 60ක් ගෙවද්දි කීයද? 5000 ඒවා 60ක් මාස 60ක් ගෙවද්දි ලක්ෂ 3 හරි ගෙවෙනවා. ඊට අමතරව පොලියකුත් ගෙවන්න ඕනේ. හරි. ඊට පස්සේ ළමයි අපි ගෙවන්න ඕන මුළු පොලියනේ අහන්නේ. දැන් මුළු පොලිය අහද්දි ළමයි අපිට හොයාගන්න වෙනවා මෙන්න මේ දෙක නේ. මේ මුළු පොලිය හොයන්න කලින් මාසක ණය කොටසට මාසක ණය කොටස මේ 5000යි මාසක ණය කොටසට මාසයකට පොලිය හොයන්න වෙනවා. මාස ඒක ගාන හොයන්නත් වෙනවා. දැන් මාසක ණය කොටසට මාසයකට පොලිය හොයද්දි ළමයි අපිට ඕනේ නේද මාසික පොලිය අනුපාතිකය. මාසික පොලිය අනුපාතිකය හොයන්න. මාසික පොලි අනුපාතිකය. මාසික පොලි අනුපාතිකය ගද්දී වාර්ෂික පොලි අනුපාතිකය මොකද කරන්න ඕනේ? වාර්ෂික පොලි අනුපාතිකය 100ට 3යි බෙදන්න 12න්. වාර්ෂික පොලි අනුපාතිකය 100ට 3යිනේ ගානේ කියන්නේ. වාර්ෂික පොලි අනුපාතිකය 100ට 3යි. ඒක බෙදන්න 12න්. දශම අගයක් කියන්නේ දශම කරලා ගන්න 3 12න් බෙදලා දශම වලින් උත්තරේ ගන්න මාසික පොලි අනුපාතිකය හොයාගන්න වෙනවා. නේද? ඒ වැදගත්. ඔය පියවර ටික ළමයි මතක තියෙන්න ඕනේ ඈ. නිතරම ගානක් දෙකක් හදුවහම මතක හිටිනවා. නැත්තම් අමතක වෙනවා ඈ. අමතක කරගන්න එපා. 3 12න් බෙදුවාම කීයද? හග්ගා 3 12න් බෙදුවාම කීයද එන්නේ? 3 බෙදන්න 12න්. 3ට 12 ඒවා බිඳුවයිනේ. බිඳුවරක් 12 බිඳුවයි 3න් බිඳුවක් අඩු කරාම 3යි. උඩින් ගන්න ඉලක්කම් නැහැ. පිටින් බිඳුවක් ගාද්දි දශම සිත තියන්න ඕනේ. 30ට 12 2යි 12 2 24යි. 30න් 24ක් අඩු කරාම 6ක් ඉතුරුයි. හරි. ඊට පස්සේ ආයේ පිටින් බිඳුවක් ගන්න. හරි 60ට 12 5යි. 12 5 60යි. බිඳුවයි දශම 2යි 5යි නේ. බිඳුවයි දශම 2යි 5යි 100ට. මාසික පොලි අනුපාතිකය. හරි.
ඊළඟට දැන් අපිට තව දැන් මාසික පොලිය අනුපාතකයක් හරිනේ. දැන් මුළු පොලිය හොයන්න තමයි ගාන කියන්නේ. මුළු පොලිය හොයද්දි දැන් අපිට මෙන්න මේ දෙක හොයාගන්න වෙනවා. මොන දෙකද? මාස ඒකක ගාන හොයන්න වෙනවා. මාස ඒකක ගාන හොයන්න වෙනවා. මාස ඒකක ගානන. මාස ඒකක ගාන. මතකනේ ඉදි බෙදීම දෙක වතාවක් n ධන එකනේ හරි. මේකේ ළමයි මාස කීයක් අපිට තියෙනවද? 60ක් තියෙනවනේ. මාස 60ක් තියෙනවනේ. ඔව්. එතකොට n කියන්නේ 60යිනේ. 60 බෙදීම දෙක ಗುಣ කරන්න ඕනේ 60ට එකක් එකතු කරාම එනාගේ කීයද? 62කින් බෙදුවාම 30යි. 30 ගුණ කරන්න 61කින්. එතකොට කීයද එන්නේ? හරි බිඳුවක් එනවා. 3 වරක් 1 3යි 3 වරක් 6 18යි. 1830ද බලන්න. මාස ඒකක ගාන 1830ද. ඊට පස්සේ ළමයි මාසක ණය කොටසට පොලිය හොයන්නත් එවැනේ. මාසක ණය කොටසට මාසක ණය කොටස කීයද 5000යි ආවේ මේකනේ. මාසක ණය කොටසට මේ මාසයකට පොලිය. මාසයකට පොලිය. මාසක ණය කොටසට පොලිය. මාසයකට. මොකද කරන්න ඕනේ? මාසක ණය කොටස 5000යි වැඩි කරන්න 100ට මාසික පොලිය අනුපාතකය කීයද? 100ට මාසික පොලිය අනුපාතකය 0.25යි. 0.25යි. හොඳයි. මෙතන ඔයගලන්ට ළමයි බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. 50 වැඩි කිරීම 0.25. එතකොට මෙතනත් දශම නැතුව වැඩි කරන්න. 25 වැඩි කරන්න 50න්. මේ 25 50න් වැඩි කරාම කීයද? 25 50න් වැඩි කරාම මෙතන කී දෙන්නේ? බිංදුවක් තියෙනවා කොහොමද? 25 සරක් 5 125යි. හරි 1250යිනේ. හැබැයි මේකේ දශම ස්ථාන දෙකක් තියෙනවා ළමයි මේ. දශම ස්ථාන දෙකක් තියෙන හින්දා අගේ ඉඳන් ඉස්සරහට දශම ස්ථාන දෙකක් වෙන් කරාම 12යි 750යිනේ. නැත්නම් 12.5යි. මාසක ණය කොටසට මාසයකට පොලිය රුපියල් 12.750යි. මාස ඒක ගානත් 1830යි. දැන් ළමයි ඔය දෙක හොයාගත්තට පස්සේ ඉතින් මුළු පොලිය හොයද්දි මොකද්ද කරන්නේ? මුළු පොලිය ගද්දි මේ තියෙන සම්බන්ධය මුළු පොලිය සමානයි මාසක ණය කොටසට පොලිය 12.750යිනේ. ඔක ගුණ කරන්න කීයද? කීයද? මාස ඒකක ගානින්. ඒ කියන්නේ 1830න් 12.750 ගුණ කරන්න 1830න්. හරි. දැන් මෙතන ළමයි දැන් මේ 12.750 කියන එක අපිට ලියන්න හැකි 12.5 කියලා මෑ. වැරද්දක් නැහැ. 12යි අග බිංදුව ඕනේ නැහැ දශම ස්ථානවල. 12.5 කියලා ලියුවා නම් ඒත් ඇති. 12.5යි කිව්වත් එකයි 12.5යි බිංදුවයි කිව්වත් එකයි නේ. දශම ස්ථානවල අග බිංදුව කොච්චර දැම්මත් වැඩක් නැහැ. හරි. මට මේ 12.5 වැඩි කරන්න 1830න් වැඩි කරලා උත්තරේ ගන්න. මුළු පොලිය එනවා එතකොට. දොළහයි දශම පහ 1830න් වැඩි කරද්දි ළමයි. මෙතන ඕන්න දැන් ඕගොල්ලන්ට මේකේ 125 නේ. ඇයි ඒ? අර 1830 මේ 10ක් නේ මෙතන තියෙන්නේ. 10න් වැඩි කරොත් මේකේ තිත මෙහාට වයින්නවා එකක් නේ. 125 183න් වැඩි කරා නම් ඒත් හරි. 125 නේ. තේරෙනවද ඒක වැඩි කරන විදිය? එතනම මේක වැඩි කරද්දි මම පොඩ්ඩක් මෙතන ලියලා පෙන්නන්නම් ඕන්න වැඩි කරද්දි මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන් නේ. දැන් 12.5 නේ මෙතන තියෙන්නේ. වැඩි කරන්න ඕනේ 1830. මම මෙහෙම ලියනවා බලන්න. 12.5 වැඩි කිරීම 10. වැඩි කිරීම 183. හරි නේද? 1830 මට මෙහෙම ලියන්න පුළුවන් නේ. 183 10න් වැඩි කිරීම කියලා. 12.5 10න් වැඩි කරොත් මේකේ මොකද වෙන්නේ? මේ එක තිත මෙහාට පැන්නුනේ එකපාරක්. එතකොට 125ක් හැදෙනවා මෙතන.
12.5 10න් වැඩි කරොත් 125යි. ඒක වැඩි කරන්නේ 183. 125 183 වැඩි කරත් හරිනේ. කීය දෙන්නේ? මම කරන්නේ 180 125 නේ. 125 වැඩි කරන්න ඉක්මනට 183න් කීය දෙන්නේ? ඈ ඔව් 22000 හොඳයි 875යි 22875යි ඔන්න ළමයි මුළු පොලිය අවුරුදු 5ටම මුළු පොලිය 22875ක් එනවා 22875යි හරි දැන් ඕක ළමයි එකතු කරන්න ණය මුදලට මේක වකන්නම් දැන් අපි හොයන්න ඕන උතනින් පස්සේ මොකද්ද වාරිකයක අගයනේ හොයන්න ඕනේ වාරිකයක අගය වාරිකයක අගය දැන් මේක පොඩ්ඩක් ඕගොල්ලෝ පුරුදු වුණාම ලේසි දැන් ඕගොල්ලෝ අම්මලා තාත්තලා ණය ගත්තාම එimhe ඕගොල්ලන්ට හදලා බැලුවා හැකි පොලිය කීයක් හැදෙනවද කියලා අවුරුදු ගානටමනේ මුළු පොලිය වාරිකයක අගය හරිද ගද්දී මුළු ණය මුදල ලක්ෂ 3යි 3.5යි මුළු අවුරුදු 5ටමනේ මාස 60ටම ණය මේ මුළු පොලිය 22875යි ඔය දෙක එකතු කරලා කීයෙන් තමයි බෙදන්නේ ඈ මාස 60ක් තියෙනවනේ වාරිකයක අගය ගද්දී මේක 60ෙන් බෙදන්න ඕනේ අවුරුදු 5කට මාස 60ක් තියෙනවා හරි 22875යි ලක්ෂ 3යි එකතු කරලා බෙදන්න අවුරුදු 5ක් කියන්නේ මාස 12 5 60ක් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට මාසික වාරිකයක අගය නේ. එතන මෙතන ළමයි කීයද? 3,22,875. 60ෙන් බෙදන්න බෑ. එතන උත්තරේ ළමයි කීයද එන්නේ? හොඳයි ඉක්මනට ගන්න. ඔව් හරි. ඈ හොඳයි එක්කෙනෙක් අරන් තියෙනවා 5381යි ශත 25ක් එන්න ඕනේ. ඉක්මනට ඉතින් බෙදලා ගුණ කරලා ගන්න එනවා. ගොඩක් ඔය වගේ අමාරු ගණන් නම් එන්නේ නැහැ ළමයි. අර මුල හරිය හදපු ලේසි වගේ ගණන් එන්නේ. ඉතින් මම පොඩ්ඩක් මේ අමාරු වගේ සුළු කරන ඒවත් ගණන් කීපයක් හැදුවා. දශමත් එක්ක සුළු කරන ඒවත් තියෙනවා. හරි. ඉතින් මේවා පොඩ්ඩක් හැදෙලා දැන් ඔයගොල්ලන්ට ගොඩක් වෙලාට අම්මලා තාත්තලා ණය ගන්නවානේ බැංකුව වලින්. හරි මේ ක්‍රමයට තමයි ණය ගන්න ලක්ෂ 5 ලක්ෂ 3 ලක්ෂ 10 නේ ණය ගන්නවානේ. ගෙවල් අදද්දී එක එක ණය ගන්නවා. එතකොට ඉතින් මේ වගේ තමයි පොලි අනුපාතකයේ තියෙන්නේ. 100ට වාර්ෂික පොලි අනුපාතකයේ නේ 100ට 5යි 100ට 10යි. ඒක ඔයගොල්ලන්ට මාසික පොලි අනුපාතකයක් කරගන්න පුළුවන්. පොඩක් ඕනනම් අම්මලා තාත්තලා ණයක් අරන් තිනවා නම් මේ ක්‍රමයට හදලා බලන්න. කීයක් ණය ගත්තද? ලක්ෂ කීයක් අරන් තියනවද? පොලි අනුපාතකයේ කීයද? ඊට පස්සේ ඔයගොල්ලන්ට මේක හදලා බැලුවේ හැකිනේ. ණය මුදල ගෙවලා ඉවර වෙද්දි කීයක් එතකොට අපිට ගෙවෙනවද? මේ මාස ගාන බලලා බැලුවේ හැකියි. හොඳයි. හරි. දැන් ඕකේ ළමයි ඔය ක්‍රමයට ගානක් එන්න පුළුවන්. නැත්තම් මේකේ ළමයි ඔගේ අනිත් පැත්තටත් ගාන එන්නත් පුළුවන්. අපි මේ වගේ ගානකුත් හදලා අවසන් කරමු. ටියුට් එකේ ප්‍රශ්නාංක 13. ටියුට් එකේ ප්‍රශ්නාංක 13ට එන්නේ. මේ ගණන් ටික පොඩ්ඩක් ආයෙ හදන්න ළමයි ඈ ටියුට් එකේ ප්‍රශ්න අංක 13 වෙනි එක. ප්‍රශ්නාංක 13. හරි. ඒකේ තමයි තියෙන්නේ වාරිකයක අගය දුන්නාම පොලි ප්‍රතිශතය හොයන්නත් තියෙනවා. හරි ටියුට් එකේ ප්‍රශ්නාංක 13 ඕගොල්ලන්ගේ ඕනනම් අච්චු පොතේ ප්‍රශ්නාංක 5. 9 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 5. කුමාර් මහතා රුපියල් 12000ක ණය මුදලක් සමාන මාසික වාරික 6කින් ගෙවා නිම කිරීමට ලබාගෙන ඇත.
මාසික වාරිකයකගේ යන්න. එතන ළමයි දැන් පොලි අනුපාතිකයේ දීලා නැහැනේ ගානේ. දෙන්නේ මොකද්ද? වාරිකයක අගේ මේ අපි දැන් මේ ගානේ අන්තිමට හොයපු උත්තරේ තමයි මේක දීලා තියෙන්නේ. ගානේ දත්තයක් විදියට. පොලි අනුපාතිකයේ දීලා නැහැ. මේ ගානේ බලන්න අන්තිමටම අහන්නේ මොකද්ද? මේ 13 වෙනි ගානේ අන්තිම කොටසේ බලන්න වාර්ෂික පොලි අනුපාතිකය හොයන්න ඕනේ. ඒ කියන්නේ මේ ගානම අපිට ආපස්සට හදා යන්න තියෙන්නේ. නේ? දැන් අපි මෙච්චරලා කරේ මේ පොලි අනුපාතිකය දුන්නාම ගාන හදන් ගිහිල්ලා මේ වාරිකයකගේ ගත්තා. මේකේ ළමයි වාරිකයකගේ දීලා අන්තිමට අපෙන් අහනවා පොලි අනුපාතිකය හොයන්න කියලා. ක්‍රම දෙකටම ළමයි විභාගයට ගණන් එනවා. ඒ කියන්නේ ගණන් දෙකක් එන්නේ එක්ක මේ ක්‍රමයෙන් නැත්නම් දැන් මේ හදන ක්‍රමයට ගණනක් එන්නත් පුළුවන්. ඕගොල්ලෝ දැන් මේ වෙද්දි ළමයි O level pass paper පොත් අරන් තියෙන්නේ නේද? විශේෂයෙන්ම ප්‍රධාන විෂයන් වල අරගන්න ගණන්, විද්‍යාව, නේ ඉංග්‍රීසි, හරි ඒ වගේ ඒවල ගන්න අනිත් විෂයන් වල පුළුවන් නම් ගන්න. සාමාන්‍ය අවුරුදු 5ක වගේ ගත්තා නම් ඇතිනේ නිව් සිලබස් 2000 සාමාන්‍ය ගණන් වල නම් 2016 ඉඳන් තියෙන්නේ. 2016, 17, 18, 19 හරිද? ඊට පස්සේ දැන් 20. ඔන්න ඔය අවුරුදු 5 O level pass papers. ඒ කියන්නේ පසුගිය අවුරුදු වල තිබ්බ O level විභාග papers පොත් තියෙනවා. ඒ ටික අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. දැන් මේ පොත් ටික අරගෙන ඕගොල්ලන්ට හදන්න පුළුවන් ළමයි මෙන්න මේ පාඩමෙන් ඇවිල්ලා හැම අවුරුද්දෙම ළමයි ගානක් තියෙනවා. රචනා ගානක් තියෙනවා. මේ පාඩමෙන් ඇවිල්ලා තියෙන ගණන් ටික හදන්න. මට කියන්නේ මේ වෙද්දි pass paper පොත් අරන් තියෙන කට්ටිය ඉන්නවද? දැන් ගන්න ඕනේ. අරන් නැත්තම්. අනිවාර්යෙන් ගන්න ඕනේ. ගණිතය, විද්‍යාව අනිවාර්යෙන් ගන්න ඕනේ. හරි. මේ ගණන් විද්‍යාව කියන විෂයන් දෙක අනිවාර්යෙන් ගන්න ඕනේ. ඊට අමතරව අනිත් විෂයනුත් පුළුවන් ඒවා ගන්න. හරි නැත්නම් යාළුවෙක් ගාව තියෙනවා හුවමාරු කරගන්න නැත්නම්. හරි කොහොම හරි ගමන් නැහැ කොහොම හරි ඔයගොල්ලෝ අවුරුදු 5ක 2016 ඉඳන් 20 වෙනකන් තියෙන අවුරුදු 5 ප්‍රශ්න පත්‍ර papers. ඒ කියන්නේ O level විභාග ප්‍රශ්න පත්‍රය. නිකන් ওই ප්‍රශ්න හරේවත් ඕනේ නැහැ. එලිම O level සාමාන්‍ය පෙළ විභාගයට ආපු ප්‍රශ්න පත්‍ර ටික කරන්න ඕනේ. 2016, 17, 18 බුක් ෂොප් එකකට ගියා නම් අර පොඩි පොත් තියෙනවනේ ගහලා වැඩි ගානකුත් නැහැ ඒවා. ඉස්සෙල්ලා ගණන් විද්‍යාව ගන්නකො. හරිද? හොඳයි අරගත්තා. ගණන් විද්‍යාව ගන්න ඉස්සෙල්ලා. හරි. ගණන් විද්‍යාව අරගෙන ඊට පස්සේ ඕනනම් ආයි තව ඔයගොල්ලන්ගේ නේ ප්‍රධාන විෂයන් අය බුද්ධ ආගම ඉතිහාසය නම් ගන්න යන්න ඕනේ නැහැ. මේ නේ අර මොනවා හරි කොමර්ස් කරන අයට කොමර්ස් ගන්න ගත්තා නම් හොඳයි. තව ඔය වගේ නේද? හරි හැම විෂයකටම ගන්න ඕනේ නැහැ. ඉංග්‍රීසිත් ඕනනම් ගන්න. ඉංග්‍රීසි ගොඩක් අය ඉතින් කරනවා අඩුයිනේ. හරි. ඒ වගේ ඔය ප්‍රධාන විෂයන් නේ පහකවත් ගන්න. ඉතින් පාස් පේපර් පොත් අරන් කරන්න. මොකද ඒවම තමයි ළමයි සැරෙන් සැරේ අහන්නේ. ඉතින් අලුත් ඒවා අහන්නේ නැහැ නේ O level වල. කලින් අවුරුදු වල ප්‍රශ්න එහෙම අහනවා ඉතින්. ඔය ඉතිහාසයේ බුද්ධ ධර්මයේ ඒවා කෙලින්ම අහන්නේ. හරි ඒවත් පුළුවන් නම් ඉතින් අරන් කරන්න ඉතින්. හොඳයි කරන තරමට papers. ඒවල උත්තරක් තියෙනවන්නේ. උත්තර කරලා උත්තරත් බැලුවේ හැකිනේ. ලකුණුත් දා ගන්න පුළුවන් කීයක් හරි ගියාද නේ 100න් කීයද. දැන් තනියම මේ ටික කරගන්න එනවා. දැන් මොකද අපි දන්නේ නැහැ. දැන් ඉස්කෝලේ පටන් ගන්නෙත් නැහැ. තව මාස දෙක තුනක් යනකම් ආයි. හරි ඉතින් මොනවා වෙයිද දන්නේ නැහැ. කොහොමත් විභාග ඉතින් ඕගොල්ලන්ට නේ ජනවාරි මාසේ තියෙනවා. ලබන අවුරුද්දේ. හරි එතකොට අපි මේ ගාන හදලා අවසන් කරමු. පාඩම එතකොට ඉවරයිනේ. මේකේ තව ගණන් කීපයක් තියෙනවා නම් ඒවත් තනියම කරන්න. හරි අපි ඒක ලබන සතියේ කොටස් වෙනද වල පාඩම කරන්න පුළුවන්. පොඩි පාඩමක් තියෙන්නේ. හරි. දැන් කුමාර මහතා ළමයි රුපියල් කීයද ණය? ණය මුදල කීයද? ඒ මුළු ණය මුදල එයා අරන් තියෙන්නේ රුපියල් ලියාගන්න 12000යි. රුපියල් 12000යි. නේ? මුළු ණය මුදල රුපියල් 12000යි. ඊළඟට මාස 6කින් ගෙවන්න ඕනේ. ඔව්. මාස 6කින්. ඒතර මාසික වාරිකයකගේ කීයද? රුපියල් 250යි. අර පොලියත් එක්කම නෙමෙයි 2500යි. ඔය එතන මට ළමයි කියන්න මෙතන මෙයා දැන් මාසික වාරික 6ක් ගෙවනවානේ 6යි නෙදින්නේ නේ. එතකොට මෙයා ගෙවන මුළු මුදල. දැන් මේක යන්නේ එක තමයි හොයාගන්නේ මුළු මුදල. මාසෙට 2500 ගානේ මාස 6ක් ගෙවනවානේ. මෙයා ගෙවන මුළු මුදල හොයන්න ටක් ගාලා 2500 6ක්. නේ 2500 ගානේ මාස 6ක් ගෙවනවා කියනවන්නේ. මාසික වාරිකයකගේ 2500යි. ඒ පොලියත් එක්ක ණය මුදලයි පොලියයි දෙකම එකට තමයි ගෙවන්නේ නේ.
වාරිකයක් කියන්නේ ඒකනේ සමාන වාරික වශයෙන් 2506ක් කියන ළමයි කීයද රුපියල් වැඩි කරාම කී දෙන්නේ 25 වාරයක් 150යි රුපියල් 15000යි ඒ කියන්නේ ළමයි මෙයා ගෙවලා තිනවා රුපියල් 15000ක් හැබැයි ණය මුදල කීයද 12000යිනේ එහෙනම් මට කියන්න මෙයා පොලිය කීයක් ගෙවලා තිනවද මුළු පොලිය 12000ක් ණය වෙලා ණය එක ඉවර වෙද්දි 15000ක් ගෙවලා මාස 6 ඇතුළතනේ ඔව් රුපියල් 3000යි එහෙනම් මුළු ණය මුදල කීයද එහෙනම් ළමයි මුළු ණය මුදල ඔන්න අපිට හොයාගන්න පුළුවන් මුළු ණය මුදල කීයද ඈ රුපියල් 15000ක් ගෙවුවනේ ණයයි පොලියයි ඔක්කොම ඒකෙන් ණය මුදල 12000 නෑ මුළු පොලිය ණය මුදල නෙමෙයි මුළු පොලි මුදල මුළු පොලිය කියන්නේ මුළු පොලිය 15000න් 12000 කඩු කරාම රුපියල් ළමයි 3000ක් තමයි මුළු පොලිය අන්න මුළු පොලිය හරි දැන් ඊට පස්සේ ළමයි මට හොයලා දෙන්න මේ මාසක ණය කොටස මේ මාසකට ණය මුදල කොච්චරද මාසකට ණය මුදල දැන් මාස 6ටම රුපියල් 12000 ණය මුදල නම් මාසකට ණය මුදල ගන්න 12000න් බෙදන්න කීයද රුපියල් 2000යි නේ 12000න් බෙදුවම 2000යි ඒක ටිකක් අකල හොයාගන්න දැන් මුළු පොලිය අපි දන්නවා මේ ගානේ මුළු පොලිය දන්නවා ඔව් මුළු පොලිය දන්නවා රුපියල් 3000යි මාසකට ණය මුදල 12000න් බෙදුවාම රුපියල් 2000යි නේ 2000 මාස 6ක් යද්දි 12000 ගෙවෙනවා ඉතුරු ටික තමයි වැඩිපුර කිව්ව ටික තමයි මුළු පොලිය 3000 ඊට පස්සේ ළමයි දැන් අපි මෙතන ගන්නවා මෙන්න මෙහෙම දැන් මාසික පොලි අනුපාතිකය දන්නේ නැහැ නේ දැන් මේකේ කොටස් වශයෙන් අහන්නේ මාසිකව ගෙවිය යුතු ණය මුදලේ කොටස මාසකට ගෙවන්න ඕන ණය මුදලේ කොටස රුපියල් කීයද රොමිලක්කන් එකට 2000යි වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල ඔව් වාරික ලෙස ගෙවිය යුතු මුළු මුදල රුපියල් කීයද 15000යි මේක රොමිලක්කන් දෙකට උත්තරේ මේක රොමිලක්කන් එකට උත්තරේ ගෙවිය යුතු මුළු පොලිය අන්න ගෙවිය යුතු මුළු පොලිය මේක රොමිලක්කන් තුනේ උත්තරේ ගෙවිය යුතු මුළු පොලිය රුපියල් 3000යි මාසකට ගෙවන මේ ණය මුදල රුපියල් 2000යි රොමිලක්කන් 1 රොමිලක්කන් 2 හරි මෙයා ගෙවන මුළු මුදල රුපියල් 15000යි ඒ ටික තමයි අහලා තියෙන්නේ ඊට පස්සේ තමයි රොමිලක්කන් 4 අහනවා මාස ඒකක ගාන මාස ඒකක ගාන හොයන්නේ කොහොමද මාස ඒකක ගාන නේ අර අපි සම්බන්ධ n බෙදීම 2 වැඩි කරන්න ඕනේ n එකක් එකතු කරලා හරි එතකොට මෙතන මට කියන්න n වලගේ 6යිනේ මාස 6යි දෙකෙන් බෙදලා වැඩි කරන්න 6ට එකක් එකතු කරලා කී දෙන්නද එතකොට 6 දෙකෙන් බෙදුවහම 3යි 6ට එකක් එකතු කරාම 7යි 3 අරක් 7 21යි නේ මාස ඒක ගාන 21යි හරි රොමිලක්කන් 5 මාස ඒකකයට පොලිය හරි ඒකෙන් ළමයි අපිට මෙහෙමයි කරන්න වෙන්නේ දැන් මාස ඒකක ගාන දන්නවනේ 21යි නේ ඔව් මුළු පොලිය කීයද මුළු පොලිය 3000යි මුළු පොලියක් දන්නවා අපි අර සම්බන්ධයක් මම කලින් කිව්වා මොකද්ද මෙන්න මේ සම්බන්ධය මතකද මුළු පොලිය සමානයි මාසක ණය කොටසට පොලිය මාසක ණය කොටසට පොලිය වැඩි කිරීම මාස ඒකක ගාන මාස ඒකක ගාන මේ සම්බන්ධය අපි කලින් රතු ගානේ ලියලා කොටු කරගත්තා දැන් මේක තමයි මුළු පොලිය දන්නවනේ දන්නේ ආදේශ කරමු මුළු පොලිය 3000යි මේක අපි දන්නේ නැහැ නේ මාසක ණය කොටසට පොලිය දන්නේ නැහැ මාසක ණය කොටසට පොලිය දන්නේ නැහැ නේ ඒක තමයි මෙතන අහන්නේ මාස ඒකකයට පොලිය කියන්නේ ඒක තමයි මාසක ණය කොටසට පොලිය අපි දන්නේ නැහැ හරිද එහෙනම් මාසක මම කෙලිය ලියන්න මාසක ණය කොටසට පොලිය හරිද වැඩි කිරීම මාස ඒකක ගාන කීයද 21යි මාස ඒකක ගාන අපි දන්නවා 21යි ඔව් දැන් ඕකෙන් ළමයි ඕගොල්ලන්ට පුළුවන් අර දෙපැත්තම 21කින් බෙදලා මොකක් හොයාගන්න පුළුවන්ද මාසක ණය කොටසට පොලිය හොයාගන්න පුළුවන් මාස ඒකකයට පොලිය කියන්නේත් ඒකම තමයි මාසක ණය කොටසට පොලිය 3000 21කින් බෙදලා හොයාගන්න පුළුවන් හරි දැන් මම මෙතන ළමයි තව අපිට ගන්න වෙනවා දැන් මාසක ණය කොටසට පොලිය අපි ගන්න බෑ ඒක අපි දන්නේ නැහැ මම ගන්නවා ළමයි මේ මාසික පොලිය අනුපාතිකය 100ට x කියලා ගමු මාසික පොලිය අනුපාතිකය අපි හොයන්න ඕනේ වාර්ෂික පොලිය අනුපාතිකය අන්තිමට
මාසික පොලි අනුපාතිකයේ 100ට x ලෙස ගනිමු. ලියන්න. 100ට x ලෙස ගනිමු. මාසික පොලි අනුපාතිකයේ 100ට x කියලා ගන්න. මාසික පොලි අනුපාතිකයේ 100ට x ලෙස ගනිමු. හොඳයි. එතකොට මෙතන ඔයගොල්ලන්ට ළමයි ලිව්ව හැකි නේද දැන්? මාසක ණය කොටස කීයද? රුපියල් 2000යි. මාසික පොලි අනුපාතිකයේ x නේ. අර මාසක ණය කොටසට පොලි ඔන්න ලියනවා දැන් මෙතන වෙනම මාසක ණය කොටසට පොලිය. මාසක ණය කොටසට පොලිය. මේක හොයන්න පුළුවන් නේද ළමයි අපිට දැන් මාසක ණය කොටසට පොලිය හොයද්දි මොකද්ද කරන්න තියෙන්නේ? මම කලින් මේක හෙව්වා මාසක ණය කොටස රුපියල් කීයද? රුපියල් 2000යි. මේ මාසක ණය කොටස රුපියල් 2000යි වැඩි කරන්න 100ට මාසක ණය කොටසට පොලිය හොයද්දි 100ට මාසික පොලිය අනුපාතිකය x. 100ට x. ඉතින් මෙතන ඔයගොල්ලන්ට බිංදු දෙකකට බිංදු දෙකක් කැපුණාම ළමයි 20යි x කියලා එනවා. 20යි x කියලා එනවා. ඉතින් x වලගේ හෙවුණා හරි ඊට පස්සේ. මාසක ණය කොටසට පොලිය. මාසක ණය මුදල වැඩි කරන්න 100ට මාසික පොලිය අනුපාතිකය. බිංදු දෙකකට බිංදු දෙකක් කැපුණා 20යි x 20 වරක් x. දැන් ළමයි අපිට කරන්න තියෙන්නේ ඔන්න ඔය හොයාගත්තාගේ මෙතෙන්ට දාන්න. මාසක ණය කොටසට පොලිය මේ හොයාගත්තානේ. ඒක මෙතෙන්ට දැම්මම ඔයගොල්ලන්ට සමීකරණයක් එනවා. මම උඩින් ලියන්නම්. උතින් දැන් උත්තරේ ගන්න තියෙන උතනින් පස්සේ. හරිද? ඉක්මන් කරන්න වෙලාව ඉවරයි. ඊළඟ පන්තිය පටන් ගන්නත් තියෙනවා. හරි. දැන් මාසක ණය කොටසට පොලිය අපි 20යි x කියලා හොයාගත්තානේ. ඒක දැන් මෙන්න මෙතෙන්ට ආදේශ කරා නම් හරි ළමයි. දැන් 3000 සමානයි මම උඩින් ලියන්නම්. 3000 ඔයගොල්ලෝ යටින් ලියන්න ඕනේ. 3000 සමානයි මාසක ණය කොටසට පොලිය. කීයද? දැන් මාසක ණය කොටසට පොලිය හොයන්න අපි සම්බන්ධය කොහොමද දන්නවනේ. මාසක ණය කොටසට පොලිය හොයද්දී මාසක ණය කොටස වැඩි කරන්න ඕනේ 100ට මාසික පොලිය අනුපාතිකය x කියලා ගත්තනේ. මෙතන සුළු වුණාම 20යි x. මාසක ණය කොටසට පොලිය දාන්න 20යි x. 20 වැඩි කිරීම x. වැඩි කිරීම මාස ඒකක ගාන 21යි. දැන් ඕකෙන් ළමයි x උක්ත කරන්න තියෙන්නේ නේ. x උක්ත කරද්දී මොකද කරන්න තියෙන්නේ? දෙපැත්තම කීයෙන්ද බෙදන්න වෙන්නේ? එතන 20 වැඩි කිරීම x වැඩි කිරීම 21 නේ. x තනි කරගන්න ළමයි දෙපැත්තම 20 නුත් බෙදන්න වෙනවා. ආයි 21 නුත් බෙදන්න වෙනවා. එතකොට කැපිලා යනවනේ. දෙපැත්තම 20යි 21න් බෙදන්න වෙනවා. 20යි 21න් බෙදන්න වෙනවා. අය දැන් මේ මෙතන 21 කපන්න 21න් බෙදන්නත් වෙනවා. 20 කපන්න 20න් බෙදන්නත් වෙනවා. අර පැත්තත් එහෙමයි. හරිද? 20 නුත් බෙදලා ආයෙ 21 නුත් බෙදන්න වෙනවා. උතන 20න් බෙදුවාම ළමයි මෙතන බිඳුවට බිඳුවක් නම් කැපෙනවා. හරිද? දෙකට දෙවරක් 1යි. මෙතන කීයද? 300ට දෙවරක් 150යි. 150ට 21ක් ඉන්නේ. මම මෙහෙන් ලියන්නම්. x සමානයි 150 බෙදීම 21ක් එන්නේ 100ට. ඔය එන්නේ ළමයි මාසික පොලිය අනුපාතිකය. මාසික පොලිය අනුපාතිකය. 150 21කින් බෙදුවාම කීයද? මෙතන කැපෙනවා. නේද? 3ට 3 වරක් 21ට 3 වරක් 7යි. 150ට 3 වරක් කීයද? 21ට 3 වරක් 7යි. මේ සුදු කරන්නේ නා ළමයි. ඉතින් 15ට 3 වරක් 5යිනේ නේ. 5යි බිඳුවක් 50යි නේ. 50ට 7ක් දෙන්නේ 50 බෙදීම 7. 50 බෙදීම 7ක් එන්නේ 100ට මාසික පොලිය අනුපාතිකය. අපෙන් අහන්නේ ළමයි අන්තිමට නේද වාර්ෂික පොලිය අනුපාතිකයනේ. ඉතින් වාර්ෂික පොලිය අනුපාතිකය ගද්දී ඉතින් ආයෝග 12න් වැඩි කරන්න වෙනවා. උතන 57න් බෙදුවහම කී දෙන්නේ? 57න් බෙදුවහම ඔව් 7.1 කියලා වගේ නෙන්නේ. 50 බෙදීම 7 7.1 දෙන්නේ. 49 7න් බෙදුවොත් 7යි හරියටම 50 බෙදීම 7 7.1ක් වගේ ගන්න. බෙදලා ඉවර වෙන්නේ 100ට 7.1යි. මාසික පොලිය අනුපාතිකය. එම නිසා වාර්ෂික පොලිය අනුපාතිකය අන්තිමට අහනවා එම නිසා නේ වාර්ෂික පොලි අනුපාතිකය ගද්දී ළමයි
මාසික පොලි අනුපාතිකය නේද වැඩි කරන්න 12න්. මාසික පොලි අනුපාතිකය 12න් වැඩි කරා නම් හරි. හොඳයි ඔය ගණන් ටික ළමයි නැවත පාරක් හදන්න. එතකොට කී දෙන්නේ 85.7ක් වගේ දෙන්නේ 85.7යි 100ට. හොඳයි. හරි මම ඒකිනුත් ගාණක් හැදුවා ළමයි. දැන් මේකෙදි අපිට දුන්නේ වාරික ඒකාගේ ඉඳලා ආපස්සට ගාණ හදන් ගිහිල්ලා අන්තිමට වාර්ෂික පොලි අනුපාතිකය ගන්න තිබ්බේ. ඒකෙන් ළමයි අපි ගන්නේ අර ගාණ හදද්දි මාසික පොලි අනුපාතිකය 100ට x කියලා අරගෙන ඒක හොයලා ඒක 12න් වැඩි කරාම වාර්ෂික පොලි අනුපාතිකය අන්තිමට ගත හැකියි. නේ? මාසික පොලි අනුපාතිකය 12න් වැඩි කරාම මේ වාර්ෂික පොලි අනුපාතිකය හොයාගන්න පුළුවන්. වාර්ෂික පොලි අනුපාතිකය 12න් බෙදුවාම මාසික පොලි අනුපාතිකය එන හින්දා. හොඳයි දැන් ඔය ටික ළමයි අභ්‍යාස වලට දාගන්න ඔය අභ්‍යාස ටික කරන්න ප්‍රශ්නාංක හරි ටියුට් එකේ නම් ප්‍රශ්නාංක 10 කීයද 14 වෙනකන් නේ ඔය ටියුට් එකේ ප්‍රශ්නාංක 14 වෙනකන් කරන්න මම දැන් ගණන් ගොඩක් මේකේ ළමයි හැදුවා තව ගණන් 3ක් වගේ තියෙන්නේ හරි ඒ ටික ප්‍රමාණවත් ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් අර මම කිව්වා 2016 17 18 O level papers වල මේ ප්‍රශ්න තියෙනවා ලකුණු 10 ප්‍රශ්න ඒ ටිකත් කරන්න හැම අවුරුද්දෙම ප්‍රශ්නයක් තියෙනවා ලකුණු 10යි ඒකෙන් ළමයි මේ ක්‍රමයට ආපු ප්‍රශ්නක් තියෙනවා. ඒ කියන්නේ පොලි අනුපාතිකය හොයන ප්‍රශ්නක් තියෙනවා. පොලි අනුපාතිකයේ දීලා වාරික ඒකාගේ හොයන ප්‍රශ්නක් තියෙනවා. වාරික ඒකාගේ දීලා පොලි අනුපාතිකය හොයන ප්‍රශ්නක් ඇවිල්ලා තියෙනවා. ලකුණු 10 ප්‍රශ්න. පොලි අනුපාතිකයේ දීලා වාරික ඒකාගේ හොයන ප්‍රශ්නක් තියෙනවා. හරිද? හැම අවුරුද්දෙම ගාණක් ඇවිල්ලා තිනවා. ඒ ටික හදන්න. හරි එහෙනම් ළමයි මෙතනින් අවසන් කරමු. දැන් ඔයගොල්ලෝ ළමයි දැන් මේ සතිය ඇතුළත ටියුට් එක ගන්න වෙනවා. හරිද? ඊළඟ ටියුට් එක මොකද දැන් ලබන සතියෙන් පස්සේ අපිට අලුත් ටියුට් එක ඕනේ. ඒතර දැන් මේයි මාසෙනේ. හරි. ඒතර මේයි මාසේ ඔයගොල්ලන්ට පන්ති ගාස්තුව ගෙවලා තමයි ළමයි ටියුට් එක ගන්න වෙන්නේ. හරි ටියුට් ගෙදරින් ගන්න පුළුවන්. එහෙම බැරි කට්ටිය ඉන්නවා නම් PDF එක එවන්න පුළුවන්. print out එකක් දාගන්න පුළුවන් නම්. හරි ඒගොල්ලන්ට හැබැයි එතකොට පන්ති ගාස්තුව ළමයි බැංකුවකට තමයි ගෙවන්න වෙන්නේ බැංකුවකින්. හරි එහෙම ගෙවන්නත් පුළුවන්. හරි ඔයගොල්ලන්ට කැමති විදිහකට ටියුට් එක නැත්තම් මෙහෙන් ඇවිල්ලා පන්ති ගාස්තුව ගෙවලා අරන් යන්නත් පුළුවන්. හරි ඒක ලබන මාසේ සහ ඊළඟ මාසේ වෙද්දී ටියුට් එක අනිවාර්යයෙන්ම ළමයි ගන්න පන්ති ගාස්තු ගෙවලා. හරිනේ. මොන හරි ගැටලුවක් තිබ්බොත් කෝල් එකක් දීලා ඒ ටික දැනගන්න. මේකේ රෙකෝඩින් එකත් කාට හරි අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඈ? ඔව් පරක් වෙලා ආව නම් රෙකෝඩින් එක ගන්න වෙනවා. රෙකෝඩින් එක අද ගන්න බෑ. හෙට උදේ ඉඳන් තමයි ගන්න වෙන්නේ. මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න හෙට උදේට. හරි මොන හරි ගැටලුවක් තියෙනවා නම් ආයි පාරක් බලන්න ඕන ළමයි ඉන්නවා නම් රෙකෝඩින් එක ඉල්ල ගන්න. හරිද? ගෲප් එකට දාන්න රෙකෝඩින් එක අවශ්‍ය කට්ටියට ඉල්ලගෙන බලන්න පුළුවන්. හරි එහෙනම් ළමයි සියලු දෙනාටම හරි සුබ දවසක් වැඩ ටික කරන්න ප්‍රශ්න මේ ටියුට් එකේ නැත්නම් අච්චු පොතේ තියෙන අභ්‍යාස ටික මේ අන්තිම ගණන් චුට්ටක් කල්පනා කරලා හදන්න ඕන ළමයි දෙපැත්තටම අහන ගණන් එන හින්දා හරි ඒවත් කරන්න අර පාස් පේපර් පොත්වලත් තියෙන ගණන් ඒව අරන් හදන්න ගන්න. හරි එහෙනම් සියලු දෙනාට සුබ දවසක් අපි ලබන සතියේ 8යි කාලෙ වෙද්දි පන්තිය පටන් ගන්නවා. සෙනසුරාදා Zoom class එක 8යි කාලෙට පටන් ගන්නවා 10ට තමයි ඉවර වෙන්නේ. හරි. එහෙනම් අයිබෝවන් බුසරණයි පරිස්සමට ඉන්න